අනුප සංහතියේ අභිවෘද්ධිය උදෙසාම විකසිත වන වගයි. අයිබෝන් දෑබර දුවේ පුතේ අදත් අපි අලුත් දේශනයකින් ආරම්භ කරන්න යන්නේ විභාගයට අතිශය වැදගත් වෙන සාය වගේම බොහෝ අය නිසි පරිදි අධ්‍යයනය සම්පූර්ණ කරගත්තේ නැති කොටසක් සම්බන්ධව කතා කරන්න සූදානම් වෙන්නේ. එය ආලෝකයේ එක්තරා උපකොටසක් හැටියට කතා කරන්න පුළුවන්. ඒ තමයි සමස්ත ආලෝකය ගත්තාම මේ අගභාගයේ පැමිණෙන උපකොටසක්. ඒ තමයි ප්‍රකාශ උපකරණ කියන මාතෘකාව යටතේ අපිට ඉගෙන ගන්න තියෙන කොටස. එතකොට ඊට පෙර ආතුව කාච තුලින් වර්තනය සහ තලපුෂ්ඨ තුලින් වර්තනය, ප්‍රිස්ම තුලින් වර්තනය වාගේ අපිට මාතෘකා හම්බ වෙනවා. මම හිතන්නේ මගේ පේපර් ක්ලාස් එකේදී මම ඒවා සිද්ධාන්ත ආවරණය වෙන විදිහට ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. තව කොටසක් කරමින් ඉන්නවා. එතකොට නමුත් පේපර් ක්ලාස් එකේ සාකච්ඡා කරන්න අපහසු ටිකක් ලොකු මාතෘකාවක් වන ප්‍රකාශ උපකරණ මේ වගේ පොඩි වීඩියෝ පොඩ්ඩකින් ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රකාශ උපකරණ මොනවද මේ? කවුරුද ඇහුවොත් මොනවද ප්‍රකාශ උපකරණ කියලා මොනවද ඔබ දෙන උත්තරේ? ප්‍රකාශ උපකරණයක් කියලා කියන්නේ පුතා PVS දෙකකින් පැහැදිලිව බලන්න බැරි අවස්ථාවලදී උපකාරී වන ප්‍රයෝජනෙ වන උපකරණයක්. සාමාන්‍යයෙන් ඉතාමත්ම අතිශය කුඩා වස්තුන් PVS ආපාදනය කරන කෝණය අතිශය පුංචි නිසා ඒවා අපිට පැහැදිලිව නිරීක්ෂණය කරන්නත් බෑ. එතකොට මේ කුඩා වස්තුන් සාමාන්‍යයෙන් අපි නිරීක්ෂණය කරනකොට අපේ ඇසට පේන ආසන්නම තැන තියලා තමයි අපි නිරීක්ෂණය කරන්නේ. එහෙම නිරීක්ෂණය කළත් අපිට පැහැදිලිව නිරීක්ෂණය කරන්න බෑ. නමුත් අපිට යම්කිසි උපකරණ විශේෂයක් යොදාගත්තොත් පුළුවන් ඔක ඇසේ ආපාදනය කරන කෝණය ටිකක් ලොකු කරලා අපිට පේන ළඟම තැන, අපේ ඇසට පේන ළඟම තැන ප්‍රතිබිම්බයක් නිර්මාණය කරලා ඒක හොඳින් නිරීක්ෂණය කරන්න. අපි වෙන උපකරණ වලට කියනවා අන්වීක්ෂ කියලා. එහෙනම් අන්වීක්ෂ යොදාගන්නේ මොකටද? කුඩා වස්තුන් ලොකු කරලා බලන්න. ඒක වඩා හොඳින් කරන්නේ කොහොමද? ඒ කුඩා වස්තුන් සඳහා නිර්මාණය වෙන ප්‍රතිබිම්බ අපේ ඇසට පේන ආසන්නම තැන නැත්නම් PVS-කට පේන අවිදූර ලක්ෂයේ ප්‍රතිබිම්බ නිර්මාණය කරලා බැලීම තමයි අපි අන්වීක්ෂ වලින් කරන්නේ. එතන අන්වීක්ෂයක සාමාන්‍ය සිරුමාරුව කියන්නේ මොකක්ද? අසාමාන්‍ය සිරුමාරුව කියන්නේ මොකක්ද? දැන් මම සාමාන්‍ය සිරුමාරුව කිව්වා. සාමාන්‍ය පුද්ගලයෙකුට නම් අන්වීක්ෂයක ප්‍රතිබිම්බයේ තියෙන්නේ ඔහුට ඔහුගේ ඇසට PVS එකට පේන ආසන්නම තැන. ඒ කියන්නේ අපි කියන D දුරින් කියලා කියනවා. සාමාන්‍ය නිරෝගී ඇසක් සඳහා D දුර කියන්නේ සෙන්ටිමීටර් 25යි. ඒ නිසා අන්වීක්ෂයක සාමාන්‍ය සිරුමාරුව කියලා කියන්නේ අවසාන ප්‍රතිබිම්බය D දුරින් එහෙම නැත්නම් ඇසේ සිට සෙන්ටිමීටර් 25ක් කින් වාගේ තනන අවස්ථාවක් කියනවා අන්වීක්ෂවල සාමාන්‍ය සිරුමාරුව කියලා. ඒතර අන්වීක්ෂවල අසාමාන්‍ය සිරුමාරුව කියන්නේ මොකක්ද? සාමාන්‍ය නොවන සිරුමාරුව කියන්නේ මොකක්ද? සාමාන්‍ය නොවන සිරුමාරුව හෙවත් අසාමාන්‍ය සිරුමාරුව කියන්නේ අන්වීක්ෂයේ අවසාන ප්‍රතිබිම්බය අපි අනන්තයේ හදන්න උත්සාහ කරන එක. එවැනි දෙකින් ප්‍රයෝජනයක් නැහැ. ඒ අසාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා අපි ඒකට කියනවා අසාමාන්‍ය සිරුමාරුව කියලා. එහෙමනම් මතක තියාගන්න. අන්වීක්ෂවලදී සාමාන්‍ය සිරුමාරුවේදී අවසාන ප්‍රතිබිම්බය නිර්මාණය වන්නේ ඇසේ සිට D දුරින්. අසාමාන්‍ය සිරුමාරුවේදී අවසාන ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ අනන්තයේ. මෙවැනි කරුණු ඔබට මතකේ නැත්නම් ඔබ තේරුම් අරන් නැත්නම් මම හිතන්නේ දේශනීය අතරතුර ඔබ ඒවා සටහන් කර ගැනීමට පොඩි පොත් පිටක් ළඟ තබාගෙන ඉන්නවා නම් වැඩි හොඳයි. අපි ඉස්සේ කතා කළා අන්වීක්ෂ ගැන දල වශයෙන් තව කතා කරන්න තියෙනවා. එතකොට දුරේක්ෂ පාවිච්චි කරන්නේ මොකටද? ඒකත් ප්‍රකාශ උපකරණයක්. ඒතර අපි ප්‍රධාන වශයෙන් ප්‍රකාශ උපකරණ වර්ග දෙකයි. එකක් අන්වීක්ෂ අනික දුරේක්ෂ. අන්වීක්ෂ වල කාර්යභාරය අපි කිව්වා. සාමාන්‍ය සිරුමාරුව ගැනත් කිව්වා. දැන් දුරේක්ෂ වලට ආවොත් දුරේක්ෂයක් පාවිච්චි කරන්නේ ඈත පිහිටි වස්තුවක් පැහැදිලිව නිරීක්ෂණය කරන්න. ඈත පිහිටි වස්තුන් සාමාන්‍යයෙන් ඇසේ ආපාදනය කරන්නේ අතිශය කුඩා කෝණ නිසා ඒවා පැහැදිලිව අපිට නිරීක්ෂණය කරන්න බෑ. ඒ නිසා අපි ඒවා නිරීක්ෂණය කිරීම සඳහා දුරේක්ෂ පාවිච්චි කරනවා. හැබැයි කාට හරි හිතෙනවා නම් ඈත තියෙන හඳ ගෙනල්ලා තමන්ගේ D දුරින් තියලා බලන්න කියලා. ඒක අසාමාන්‍ය තත්ත්වයක්. ඈත තියෙන හඳ ගෙනල්ලා තමාගේ ඇසේ සිට D දුරින්
සෙන්ටිමීටර් 25න් තියලා ප්‍රතිබිම්බයේ එක ප්‍රතිබිම්බයේ සෙන්ටිමීටර් 25ක් ඈතින් ඇසේ ඉඳලා හදලා බලන්න ඕන කියලා හිතනවා නම් ඒක අසාමාන්‍ය තත්ත්වයක්. ඇයි? එතකොට පේන්නේ හඳේ ඉන්න හා වගේ වලිග විතරයි. මුළු හදම නිරීක්ෂණය කරන්න බෑ. අතිශය විශාල කෝණික විශාලනයක් ලැබුණා අපිට ඒ ඈත තියෙන වස්තුවේ කොටසක් විතරයි දීදුරින් අවසාන ප්‍රතිබිම්බය හැදුවොත් නිරීක්ෂණය කරන්න වෙන්නේ. අන්න ඒ නිසා අපි කියනවා දුරේක්ෂවල අසාමාන්‍ය සිරුමාරු කියන්නේ අවසාන ප්‍රතිබිම්බයේ දීදුරින් හැදීම. අවසාන ප්‍රතිබිම්බයේ දීදුරින් හැදීම අන්වීක්ෂවල නම් සාමාන්‍ය සිරුමාරු, හැබැයි දුරේක්ෂවල නම් අසාමාන්‍ය සිරුමාරු. එවනම් මොකද්ද දුරේක්ෂවල සාමාන්‍ය සිරුමාරු කියන්නේ? පැහැදිලි. අවසාන ප්‍රතිබිම්බය අනන්තේම තියලා නිරීක්ෂණය කිරීම. ඉතින් තියෙන්නේ තරන්තේ. ප්‍රතිබිම්බය හදන්නේ මොකටද අනන්තේ? ප්‍රතිබිම්බය තරන්තේ හැදුවට අපි ආපාතනය කරන කෝණය ලොකු කරලා තමයි අනන්තේ හදන්නේ. එහෙනම් අවසාන ප්‍රතිබිම්බය දුරේක්ෂවල අනන්තේ නිර්මාණය කිරීම සාමාන්‍ය සිරුමාරුව. පැහැදිලිනේ. ඒ නිසා අන්වීක්ෂවල සාමාන්‍ය සිරුමාරුව අවසාන ප්‍රතිබිම්බයේ දිදුරින් හැදීම එය අසාමාන්‍ය සිරුමාරුව බවට පත් වෙනවා දුරේක්ෂවලදී. අන්වීක්ෂවල අසාමාන්‍ය සිරුමාරුව අවසාන ප්‍රතිබිම්බයේ අනන්තේ හැදීම එය දුරේක්ෂවල සාමාන්‍ය සිරුමාරුව බවට පත් වෙනවා. මෙතෙන්දී පැහැදිලිව මතක තියාගන්න ඕනේ වැඩි කෝණික විශාලනයක් ලැබෙන්නේ කොහොමද? දීදුරින් හදනකොට. දීදුරින් හදනකොට තමයි වැඩි කෝණික විශාලනයක් එන්නේ. ඒ අනුව අන්වීක්ෂවලදී වැඩි කෝණික විශාලනය එන්නේ සාමාන්‍ය සිරුමාරුවේදී. සාමාන්‍ය සිරුමාරුවේ. නමුත් දුරේක්ෂවල වැඩි කෝණික විශාලනයක් එන්නේ අසාමාන්‍ය සිරුමාරුවේදී. අසාමාන්‍ය සිරුමාරුවේදී දුරේක්ෂවල වැඩි කෝණික විශාලනයක් ආවට අපිට එකකින් වැඩක් නැහැ. වස්තුවේ කොටසක් විතරයි අපිට නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ. ඒ අනුව ඔබට පැහැදිලි දල වශයෙන් දුරේක්ෂ සාන්වීක්ෂයවත් ප්‍රකාශ උපකරණ පිළිබඳ අපේ කතිකාවත කොහොමද යන්නේ කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අන්වීක්ෂය ගත්තොත් අන්වීක්ෂාකාර දෙකක් අපිට දකින්න පුළුවන්. සරල අන්වීක්ෂය සහ සංයුක්ත අන්වීක්ෂය කියන. සරල අන්වීක්ෂයේ තියෙන එක කාචයයි, එක උත්තර කාචයයි. අපි ඒකට කියනවා කාචය කියලා. එක උත්තර කාචයයි. ලේසි එක. සංයුක්ත අන්වීක්ෂය කිව්වහම උත්තර කාච දෙකක් තියෙනවා. right. එතකොට උත්තර කාච දෙකක් තියෙනවා. ඒකෙදී එකක් ඇසට ආසන්නව තියෙන එක අපි උපනෙත කියලා හඳුන්වනවා. ඈතින් තියෙන එක අවනෙත කියලා හඳුන්වනවා. ඒ වගේම දුරේක්ෂ වලට එදී දුරේක්ෂවල සරල දුරේක්ෂය කියලා එකක් නැහැ. තියෙනවා නස්සාෂ්ට දුරේක්ෂය කියලා එකක්. ඒකෙදී කෙලින්ම කාච දෙකක් උත්තර කාච දෙකක් යොදා ගන්නවා. right. උත්තර කාච දෙකක් යොදා ගන්නවා. එතකොට ඊට අමතරව අපි භූදුරේක්ෂය කියලා එකක් තියෙනවා. ඒක උත්තර කාචයක් සමග උත්තර කාච සංයෝග කරලා නිර්මාණය කරන උපකරණයක්. අපේ විෂය නිර්දේශයට ඒක අදාළ වෙන්නේ නැහැ. එතකොට ඔබට පැහැදිලි සරල අන්වීක්ෂය තියෙනවා, සංයුක්ත අන්වීක්ෂය තියෙනවා, නස්සාස්ත්‍ර දුරේක්ෂය තියෙනවා. ඔය කාරණා ටික විතරයි අපිට අධ්‍යයනය කරන්න උසස් පෙළ විෂය නිර්දේශය යටතේ තියෙන්නේ. එතකොට ඔබ දැක්කා ආරම්භයේ සිටම මේ දුරේක්ෂ සහ අන්වීක්ෂය ගැන කතා කරද්දී පරස්පරතාවයක්. මොකද අන්වීක්ෂවල සාමාන්‍ය සිරුමාරුව දුරේක්ෂවල අසාමාන්‍ය සිරුමාරුව වෙනවා. ඒ තත්ත්වය. එතකොට ඒ වගේම අන්වීක්ෂ සහ දුරේක්ෂයේ අසාසන්නව තියෙන කාචයට අපි උපනෙත කියනවා. ඈතින් තියෙන කාචයට අවනෙත කියනවා. ඔබ දන්නවද? අන්වීක්ෂයක අඩු නාභිදුර තියෙන්නේ අවනෙතට. අන්වීක්ෂයක අඩු නාභිදුර තියෙන්නේ අවනෙතට. right. මතක තියාගන්න ලීසි අන්වීක්ෂය පටන් ගන්න අයන්නේ අඩු නාභිදුර පටන් ගන්නෙ අයන්නේ අවනෙත පටන් ගන්නෙත් අයන්නේ. අන්වීක්ෂයකට කාච දෙකක් තියලා අපිට අවනෙත උපනෙත තෝරන්න කිව්වොත් අඩු නාභිදුර තියෙන කාචය අවනෙතට ගන්න ඕනේ. ඒත් එක්කම දුරේක්ෂවල එනම් අඩු නාභිදුර තියෙන කාචය අර විරුද්ධ එක්කෙනානේ විරුද්ධ වෙන්න එයා කරන්නේ. එහෙනම් දුරේක්ෂවල අඩු නාභිදුර තියෙන කාචය තියෙන්නේ උපනෙතට. අන්වීක්ෂවල අඩු නාභිදුර අවනෙතට තියෙනකොට දුරේක්ෂවල අඩු නාභිදුර තියෙන්නේ උපනෙතට. ඒවා මෙසේ වීම සඳහා හේතුන් තියෙනවා මම ළඟදී විස්තර කරනවා. එසා යම් පරස්පර බවක් මේ අන්වීක්ෂ සහ දුරේක්ෂ අතර තියෙනවා. එතකම සයිස් එකෙන් ගත්තාම දිගෙන් ගත්තාම අන්වීක්ෂ කොටයි. දුරේක්ෂ ටිකක් දිගින් වැඩි. දිගින් වැඩි ටිකක් දුරේක්ෂ. එකක් මතකයේ තබා ගැනීම වැදගත් වෙනවා. මේ වගේ අන්වීක්ෂ සහ දුරේක්ෂ සංසන්දනය කිරීමේදී
අතිශය වැදගත් කාරණා ඔබට දකින්න ලැබෙනවා ඒ දෙක අතර සංසන්දනයේදී. කෙසේ වෙතත් උත්තර කාච දෙකක් යොදාගෙන නිර්මාණය කරන සංයුක්ත අන්වීක්ෂයත් උත්තර කාච දෙකක්ම යොදාගෙන නිර්මාණය කරන නස්සස්ත්‍ර දුරේක්ෂයත් කියන මේ උපකරණ දෙකේම භාවිත වන්නේ උත්තර කාච දෙක බැගින් නිසා අවසාන ප්‍රතිබිම්බය අනිවාර්යෙන් යටිකුරු ප්‍රතිබිම්බයක්. යටිකුරු වෙනවා විතරක් නෙමේ මේ පැත්තට හැරෙනවා. ඒ නිසා අන්වීක්ෂයක සහ නස්සස්ත්‍ර දුරේක්ෂයක අන්වීක්ෂයක සහ නස්සස්ත්‍ර දුරේක්ෂයක අවසාන ප්‍රතිබිම්බ තමගේ පැත්ත මාරු කරනවා උඩයට කුරුත් වීමක් සිදු වෙනවා. ඒක මතකයේ තබා ගන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ. අන්වීක්ෂයකින් අපි කුඩා වස්තුවක් බැලුවා මේක යටිකුරු වෙලා අනිත් පැත්ත හැරලා පෙවුනට අවුලක් නැහැ. බලන්න ඕනේ ලොකු කරලා. right. ඒ වගේම නස්සස්ත්‍ර දුරේක්ෂයකින් අපි හඳ නිරීක්ෂණය කරනකොට හඳ අනිත් පැත්ත හැරලා උඩයට කුරු වෙලා පෙවුනක් කියලා අවුලක් නැහැ. අපිට හඳ බලන්න ඕනේ. නමුත් අපිට නස්සස්ත්‍ර දුරේක්ෂයක් මහ පොළොවේ තියෙන වස්තුන් ඈත තියෙන වස්තුන් නිරීක්ෂණය කරන්න පාවිච්චි කරන්න බෑ. එතකොට ඒවා උඩු යටිකුරු වෙලා අනිත් පැත්ත හැරලා පෙවුනම විකෘතියක් වෙනවා. ඒ නිසා අපි ඒකට පාවිච්චි කරනවා බුදුරේක්ෂය කියන එක මම ඔකට කලින් කිව්වා. එතකොට මේ බුදුරේක්ෂය කියන එකට අවතල කාච යොදා ගන්නවා. එතකොට ප්‍රතිබිම්බයකින් අපි නැවත උඩුකුරු කිරීමක් සිද්ධ කර ගන්නවා. right. හොඳයි. එහෙමනම් සෑහෙන අවබෝධයක් ඔබට ප්‍රකාශ කරන්න ගැන දුරේක්ෂ සාන්වික්ෂය ගැන ඔබට දැන් ලැබුණා කියලා මම හිතනවා. එතකොට එතකම ගොඩක් වෙලාවට අපි අවනෙත ගැන කතා කළොත් ඇහැට ඈතින් තියෙන කාචය ගැන කතා කළොත් ගොඩක් ලොකු විශ්කම්භයක් තියෙන කාචයක් තමයි අපි දුරේක්ෂවලදී ඇසට ඈතින් තියෙන අවනත හැටියට පාවිච්චි කරන්නේ. ඇයි මේ විශාල ආලෝකයක් අර ඈත තියෙන වස්තුවෙන් අපි උපකරණයට ගන්න ඕන. ඈත තියෙන වස්තුවෙන් උපකරණයට ගන්න ඕන විශාල ආලෝකයක්. ඒ නිසා ලොකු අපේචර් එකක් අපි ලොකු විශ්කම්භයක් තියෙන අවනතක් පාවිච්චි කරනවා දුරේක්ෂවලදී. ඒ වගේම ඒ ආලෝක කිරණ සියල්ලම අපේ ඇසට ඇතුල් වෙන්න ඕන නිසා කුඩා සාපේක්ෂ වශයෙන් කුඩා විශ්කම්භයක් සහිත උපනතක් අපි පාවිච්චි කරනවා. ඒ සාමාන්‍ය තත්ත්වය. එනම් පැහැදිලි දුරේක්ෂවල වැඩි විශ්කම්භයක් තියෙන අවනතක් තාන්නේ ඇයි කියලා. වැඩි ආලෝක කිරණ ප්‍රමාණයක් ඈත තියෙන වස්තුවක් නෙවෙයි. ඒකට එකකින් එන්න ඕන ආලෝකය හරි අඩුයිනේ. මේ විශ්කම්භය අඩු විශ්කම්භය ලොකු කළොත් ලොකු ආලෝක ප්‍රමාණයක් ඇතුළට ගන්න පුළුවන්. ඒ ප්‍රතිඵලයක් ලෙස අවසාන ප්‍රතිබිම්බය වඩා තීව්‍රව නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. සියලුම කිරණ ඇසට ලබා ගැනීම සඳහා අපි තරමක් සාපේක්ෂ වශයෙන් විශ්කම්භය අඩු උපනතක් පාවිච්චි කරගන්න. ඒ අපි දුරේක්ෂය ගැන කතා කරා. අන්වීක්ෂය ගැන කතා කරේ. අන්න එතෙන්දි මතක තියාගන්න ඕනේ. අපි අන්වීක්ෂයේ අවනත නැත්නම් ඇහැට ඈතින් තියෙන කාචය යොමු කරන්නේ ඊටාම කුඩා ස්ථානයක් නිරීක්ෂණය කරන්න. ඊටාම කුඩා ස්ථානයක් නිරීක්ෂණය කිරීමට අවශ්‍ය නිසා අනවශ්‍ය ආලෝකය ඇතුල් වෙන්න අවශ්‍ය නැති නිසා අපි විශ්කම්භය අඩු අවනතක් පාවිච්චි කරනවා. විශ්කම්භය අඩු අවනතක් අපි පාවිච්චි කරනවා අන්වීක්ෂවලදී. මේ බොහොම සරල සංසිද්ධි. මේවා ඔබ පාඩම් කරලා ගොඩක් වෙලා යනවා ඔබට පාඩම් කරන්න. නමුත් මේ දේශන මාලාව යටතේ ඔබ දැනුවත් වෙනවා ඊටාමත් ඉක්මනින්. ඒ තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබට දැන් සෑහෙන සංසන්දනයක් කර ගැනීම හැකියාව තියෙනවා දුරේක්ෂ සහ අන්වීක්ෂ අතර. අපි බලමු ඊළඟට අපි මේ උපකරණ සඳහා වැඩිදුර අධ්‍යයනයේදී අපි අර්ථ දක්වන රාශියක් තියෙනවා කෝණික විශාලනය කියලා. කෝණික විශාලනය. මොකක්ද මේ? කෝණික විශාලනය කියන්නේ රේඛීය විශාලනය නෙවෙයි. රේඛීය විශාලනය කියන්නේ ප්‍රතිබිම්බයේ තාත්වික නම් ප්‍රතිබිම්බයේ උස සහ වස්තුවේ උස අතර අනුපාතය කියලා කියමු. ඒක හරියි. ප්‍රතිබිම්බයේ තාත්වික නම් අපිට රේඛීය විශාලනයක් ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් තිරයක් මතට ගත නොහැකි අතාත්වික ප්‍රතිබිම්බයක් අවසාන වශයෙන් නිර්මාණය වෙනවා නම් අපිට එහි උසමයින්න බෑ. ඒ නිසා අපි මයින්නේ ඇසේ ආපාතනය කරන කෝණ අතර යම් කිසි අනුපාතයක්. පියවියසේ ඇසමතේ වස්තුව ආපාතනය කරන කෝණය සහ අපි හදාගන්න ප්‍රතිබිම්බය වස්තුව ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය අතර යම් අනුපාතයක් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මොකද ඒවා සම්මත අර්ථ දැක්වීම් තියෙනවා. ඒ කෝණ අතර අනුපාතය තමයි අපි කෝණික විශාලනය කියන්නේ. ඒ කෝණ අතර අනුපාතය ගන්න හේතුව ප්‍රතිබිම්බය අතාත්වික වෙන්න. right. ඒ නිසා ඔබ ගැටලු තිබුණා නම්
ඇයි ප්‍රතිබිම්බය අතාත්වික කෝණික විශාලන ගන්න, ඇයි රේඛීය විශාලන ගන්න. ඔබට මේවට උත්තර ලැබෙනවා. බලන්න දැන් අපි මේ බෝඩ් එකේ සඳහන් කරලා තිනවා අපි අද දිනේ මාතෘකාව ප්‍රකාශ උපකරණ ඒක ප්‍රධාන වශයෙන් අන්වීක්ෂ සහ දුරේක්ෂ වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඔබ දැන් මේ ගැන දන්නවා යමක් මේ ගැන ඔබ දන්නවා. අන්වීක්ෂ අපිට පුළුවන් සරල අන්වීක්ෂ සහ සංයුක්ත අන්වීක්ෂ වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න. දුරේක්ෂ අපිට පුළුවන් කොටස් කරනාවක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් කතා කළොත් නස්සස්ත දුරේක්ෂය සහ බුදුරේක්ෂය වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. අපිට ඉගෙන ගන්න තියෙන්නේ නස්සස්ත දුරේක්ෂය ගැන පමණයි. එතකොට ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂය වගේ දෙයකටත් මේ සිද්ධාන්තය අදාළයි මම මේ කතා කරන එක. නමුත් ආලෝකයට අදාළ නොවන නිසා මම ඒ ගැන කතා නොකර ඉන්නවා. ඊළඟට මම ඔබට කිව්වා කෝණික විශාලනය කියලා පදයක් ගැන. ඔබ දන්නවද මතකයේම තබා ගත යුතු කාරණයක් තියෙනවා. දුරේක්ෂ වලට කෝණික විශාලනය අර්ථ දක්වන විදියයි අන්වීක්ෂ වලට කෝණික විශාලනය අර්ථ දක්වන විදියයි සමාන නැහැ. ඒවා සම්මත අර්ථ දැක්වීම. ඔබ මයින් ඇහුවොත් ඇයි ඒ කියලා. මට මේ දේශනෙන් ඒක විස්තර කරන්න. දුරේක්ෂ වලට කෝණික විශාලනය අර්ථ දක්වන විදියට නෙවෙයි අන්වීක්ෂ වලට කෝණික විශාලනය අර්ථ දක්වන. අන්න ඒ දෙක නම් ඔබ අතිශය මතකයේ තබා ගත යුතුයි. ඒ අර්ථ දැක්වීම දෙක විභාගයට අහනවා. ඒක ඔබට වැදගත් වෙනවා. ඒ නිසා ඔබ ඒ ඔබේ මනසේ තදින් තැන්පත් කරගත යුතුයි. අපි බලමු කොහොමද අන්වීක්ෂ වලට කෝණික විශාලනය අර්ථ දක්වන්නේ. මේ තියෙන අන්වීක්ෂ සඳහා කෝණික විශාලනය අපි ඉගෙන දෙන සංකේතයෙන් ඒක අර්ථ දක්වන විදිය. අවසාන ප්‍රතිබිම්බය ඇස මත ආපාතනය කරන කෝණය උඩට දාන්න ඕනේ. අවසාන ප්‍රතිබිම්බය ඇස මත ආපාතනය කරන කෝණය උඩට දාන්න ඕනේ. වස්තුව දීදුරින් ඇති විට ඇසේ ආපාතනය කරන කෝණය යටට දාන්න. ඒ අනුව අන්වීක්ෂවල කෝණික විශාලනය කියන්නේ නම් එම් සමානයි අවසාන ප්‍රතිබිම්බයේ ඇස මත ආපාතනය කරන කෝණය බෙදීම වස්තුව දීදුරින් ඇති විට ඇස මත ඇසේ ආපාතනය කරන කෝණය තමයි අන්වීක්ෂ සඳහා කෝණික විශාලනය වන්නේ. right. අපි දැන් බලමු දුරේක්ෂ සඳහා කෝණික විශාලනය කොහොමද එන්නේ කියලා. මේ තියෙන යට ඔබට පේනවා දුරේක්ෂ සඳහා කෝණික විශාලනය. ඒකලත් අපි දෙන සංකේතය. ඒකෙදී මේ පදේමයි උඩට තියෙන්නේ. අවසාන ප්‍රතිබිම්බය ඇස මත ආපාතනය කරන කෝණය. මේ අවසාන ප්‍රතිබිම්බය ඇස මත ආපාතනය කරන කෝණය. යට වස්තුව දීදුරින් කියන කැලල නැහැ. ඒ නිසා අපිට පේනවා අන්වීක්ෂ වලට විතරයි මේ දීදුරින් කියන කැලල එන්නේ. එතකොට වස්තුව ඇස මත ආපාතනය කරන කෝණය තමයි යටට වැටෙන්නේ. කොටින්ම කියනවා නම් මේකේ දීදුරින් කැලල අයින් කරපුවාම දීදුරින් ඇතුළේ කියන කැලල අයින් කරපුවාම වස්තුව ඇස මත ආපාතනය කරන කෝණය කියන කොට එනවා. මේ කැලල අයින් කරපුවාම. සපැහැදිලි. ඒ අන්වීක්ෂ සඳහා කෝණික විශාලනය අවසාන ප්‍රතිබිම්බයේ ඇස මත ආපාතනය කරන කෝණය බෙදීම වස්තුව දීදුරින් ඇති විට ඇස මත ආපාතනය කරන කෝණය වෙනවා. එතකොට දුරේක්ෂ සඳහා කෝණික විශාලනය අවසාන ප්‍රතිබිම්බයේ ඇස මත ආපාතනය කරන කෝණය බෙදීම වස්තුව දීදුරින් ඇති විට කැලල නැහැ ඇස මත ආපාතනය කරන කෝණය. මේ දෙක අතර වෙනස මේ කැලල දීදුරින් ඇති විට කියන කැලල මේකේ දුරේක්ෂ වලට එන්නේ. පුතේ මේක ලියා ගන්න වෙනවා. මේක අතිශය වැදගත් අමතක වෙනවා. ඒ නිසා මේක ලියා ගන්න වෙනවා. මේක ලියා ගැනීමෙන් පස්සේ තමයි අපි ඊළඟට අනිත් උදාහරණ වලට කතා කරන්න යන්න වෙන්නේ. ඒ නිසා ඔබට ලියා ගැනීමට බැරි වුණා නම් නැවත ඔබ මේ චුට්ටක් ඉස්සරහට ඇවිල්ලා නැවත බලලා දේශනේ ඔබ මේ අර්ථ දැක්වීම දෙක ලිවිය යුතුයි. මොකද මේ ඔස්සේ තමයි අපි ඉදිරියට ගමන් කිරීම සිදු කරන්නේ. ready. හොඳයි. එහෙනම් අපි දැන් ටිකක් සංකීර්ණ රූප සටහනක් බෝඩ් එකේ ඇඳලා තියෙනවා. මොකද මේක ඉඩ ප්‍රස්ථා මදි නිසා ටිකක් සංකීර්ණ වෙයි. ඔබට පේනවා ඔබ බලන්න එපා ඉතින්. මම ඔබට පැහැදිලි කරනකොට ඔබට ටිකක් හරියට පැහැදිලිව මේ කියන්නේ මොකක්ද කියන එක තේරෙයි. අපි ඉස්සෙල්ලාම කතා කරමු සරල අන්වීක්ෂයේවත් අකාචය ගැන. එක උත්තර කාචයයි තියෙන්නේ. එවනම් ඒ සරල අන්වීක්ෂයේ සාමාන්‍ය සිල්මාරු සහ සාමාන්‍ය සිල්මාරු කියලා අවස්ථා දෙකක් තියෙනවා. ඕනම ප්‍රකාශ කරන්නේකට සාමාන්‍ය සිල්මාරු සහ සාමාන්‍ය සිල්මාරු කියලා අවස්ථා දෙකක් තියෙනවා. මේක අන්වීක්ෂයක් නිසා සාමාන්‍ය සිල්මාරුව කියන්නේ අවසාන ප්‍රතිබිම්බයේ දීදුරින් හැදෙන්න ඕන.
ඒක අපි කලින් කතා කළා. එහෙනම් අසාමාන්‍ය සිල්මාරුවට මේක අන්වීක්ෂයක් නිසා අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙන්න ඕන. ඒක මුලින් අපි හඳුනා ගන්න ඕන. සාමාන්‍ය සිල්මාරුව නම් ප්‍රතිබිම්බය දීදුරින්, අසාමාන්‍ය සිල්මාරුව නම් ප්‍රතිබිම්බය අනන්තයේ. ඊළඟ කෝණික විශාලනයේ සිල්විදී මේක අන්වීක්ෂයක් නිසා භාවිතා කළ යුත්තේ ඔබට මම අර කලින් පෙන්නු කොටු කරන ලද කෝණික විශාලන සම්බන්ධතා අතරින් අන්වීක්ෂ සඳහා දාල වූ සම්බන්ධතාවය. මොකද මේක අන්වීක්ෂ නිසා. අපි දැන් බලමු සරලව මේ සරල අන්වීක්ෂයේ නැත්නම් අත්කාචේ කොහොමද කෝණික විශාලනය ලබා ගන්න කින්නොත් සටහන් අඳින්නේ කියලා. බෝඩ් එක එකක් සංකීර්ණයි මම කලින් කිව්ව විදිහට බලමු. නමුත් මම කියන කලින් විතරක් ඔබ බලන්න. මේ තියෙන්නේ ඔය කියන අත්කාචේ. ඔකේ නාභිදුරට වඩා ළඟින් වස්තුව තියලා අපි අවසාන ප්‍රතිබිම්බය දීදුරින් තැනෙන විදියට u වෙනස් කරන්න ඕන. දීදුරින් අවසාන ප්‍රතිබිම්බය තැනෙන විදියට u වෙනස් කරන්න ඕන. ඇයි එසේ වෙනස් කරන්නේ? අවසාන ප්‍රතිබිම්බයේ දීදුරින් තලා ගන්න එකට තමයි සාමාන්‍ය සිල්මාරුව කියලා කියන්නේ. ඒ නිසා දැන් අපි අදාළ u ස්ථානයේ තියලා අවසාන ප්‍රතිබිම්බයේ දීදුරින් හදාගෙන තියෙනවා. දැන් කිවසරණ අදිනකොට මේ වස්තුවේ ශීර්ෂයත් ප්‍රකාශ කේන්ද්‍රයත් යා කරන රේඛාව ඔය දීදුර අදිතුරින් අදින අපි මේ කැඩේලත් එක කපන ස්ථානයේ අල්ල ගන්නවා. ඒතර තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. ඒ අනුව මේ ස්ථානයේ යන කිරණේ මේ විදිහට අපිට ඉතලයක් යොදා යොමු කරන්න පුළුවන්. මේ විදිහට ප්‍රකාශ ප්‍රධාන අක්ෂරයට සමාන්තර යන කිරණය අනිවාර්යෙන් මේ ලක්ෂයේ සිට එන්නාසේ ඉන්න ඕනේ. එය නාභිය හරහා යන්න ඕනේ. දැන් කිවසතානන්ද සම්පූර්ණයි. දැන් අපි බලමු මේ අවස්ථාව සඳහා කෝණික විශාලනය කොහොමද හොයන්නේ? මේක අන්වීක්ෂය. ඒ නිසා අන්වීක්ෂයක කෝණික විශාලනය හොයන්නේ අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය. බෙදීම වස්තුව දීදුරින් ඇතිවිට ඇසේ ආපාතනය කරන කෝණය. මතකයිනේ? අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය බෙදීම වස්තුව දීදුරින් ඇතිවිට ඇසේ ආපාතනය කරන කෝණය. මේ තමයි අවසාන ප්‍රතිබිම්බය. ඇස කියලා අපි හඳුන්වන්නේ ඇත්තටම මේ කාචය. ඇසට ආසන්නව තියෙන කාචය තමයි ඇස කියන්නේ. මෙතන එක කාචයයි තියෙන්නේ. මේ තියෙන්නේ ඇස. ඒ නිසා ඇසට ආසන්නව තියෙන කාචය මේක. ඇත්තට මේ දෙක අතර ලොකු දුරක් නැති නිසා අපි ඇසේ ආපාතනය කරන කෝණය මේ ඇසට ආසන්නව තියෙන කාචය ආපාතනය කරන කෝණය කියලා ගන්නවා. ඒ අනුව අවසාන ප්‍රතිබිම්බය මෙන්න මේ කාචය ආපාතනය කරන කෝණය තමයි ඇල්ෆා මම අරන් තියෙන්නේ. ඒ ඇල්ෆා තමයි අවසාන ප්‍රතිබිම්බයේ ඇසේ ආපාතනය කරන කෝණය. ඇස කියලා කාචය සලකපුවම සෑම ප්‍රකාශ උපකරණයකම අපි ඇස කියලා සලකන්නේ ඇසට ආසන්න කාචය. එනම් මෙතන එක කාචයයි තියෙන්නේ. ඒ කාචය මත අවසාන ප්‍රතිබිම්බය ආපාතනය කරන කෝණය ඇල්ෆා. ඒක අපි උඩට දැම්මා. වස්තුව දීදුරින් ඇති විට ඇසේ ආපාතනය කරන කෝණය. එහෙම එකක් මෙතන නැහැ. වස්තුව දීදුරින් නෙමෙයි තියෙන්නේ. අන්න පුතා. ඒ නිසා අපිට අන්වීක්ෂවලදී තවත් රූප සටහනක බාහිර රූප සටහනක උදව්වක් ගන්න වෙනවා. මේ වස්තුව H0 සයි. ඒ නිසා මම කරන්නේ H0 වස්තුව ගිහිල්ලා දීදුරින් තියාගන්නවා. තියාගෙන මම බලනවා ඒ H0 වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය ඇල්ෆා ඩෑෂ් මේ විදිහට ලකුණු කරනවා. මේ තමයි වස්තුව දීදුරින් ඇති විට. මෙතනින් නම් දීදුරින් ඇති විට H0 වස්තුව ඇසේ ආපාදනය කරන කෝණය ඇල්ෆා ඩෑෂ් එක මෙතෙන්ට දානවා. එතකොම ඔබ දන්නවා අපි මේ ගන්න කිරණ ඔක්කොම ප්‍රධාන අක්ෂරයට ආසන්න කිරණ. ඒ ආසන්න කිරණ උනහම මේ ඇල්ෆා සහ මේ ඇල්ෆා ඩෑෂ් අතිශය කුඩා වෙනවා. ඒ වුණාම ඇල්ෆා සහ ඇල්ෆා ඩෑෂ් සඳහා අපිට පුළුවන් tan ඇල්ෆා බෙදීම tan ඇල්ෆා ඩෑෂ් දාන්න. tan ඇල්ෆා බෙදීම tan ඇල්ෆා ඩෑෂ් දාන්නේ ඇල්ෆා සහ ඇල්ෆා ඩෑෂ් අතිශය කුඩා නිසා. tan ඇල්ෆා වෙනුවට අපිට මෙතනින් දාන්න පුළුවන් tan ඇල්ෆා කියන්නේ h0 බෙදීම u. මේ මම දාලා තියෙන h0 බෙදීම u. tan ඇල්ෆා ඩෑෂ් වෙනුවට අපිට දාන්න පුළුවන් මෙතනින් h0 බෙදීම d. මේ මම h0 බෙදීම d දාලා තියෙනවා. h0 කැපිලා ගිහලා d බෙදීම f වෙනවා. දැන් ප්‍රශ්නේ d බෙදීම u වෙනවා. d බෙදීම u වලට අපි ආදේශකයක් ගන්න ඕනේ. මොකද මේ u කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා u කාචයේ නාභිදුර ඇසුරින් ලබා ගැනීම සඳහා අපි කරන්නේ පුතා මේ කාචයට කාච සූත්‍රය දාන්න. එකයට වීරින එකයට u සමානයි එකයට f දැම්මම බලන්න ආලෝකය යන්නේ මේ පැත්තට වස්තුව මේ තියෙන්නේ. ඒ නිසා ආලෝකය යන්නේ මෙහාට මැනදුරවල් ඍණයි මෙහාට මැනදුරවල් ධනයි. ඒ අනුව එකයට v ප්‍රතිබිම්බය හැදෙන්නේ ධන පැත්තේ දීදුරින් ධන d ඍණ එකයට u තියෙන්නේ ධන පැත්තේ ධන u සමානයි
මෙතන අපි සකස් කරගත යුතු වෙනවා. උත්තර කාචයක් නිසා නාභිදුර F කියලා ඍණ F ආදේශ කරන්න ඕන. උත්තර කාචයක නාභිදුර ඍණ F නිසා. හරි. ඊට පස්සේ ඔබ මේ ලබාගත් කාච සූත්‍රයෙන් ලබාගත් සම්බන්ධතාව දිගටම D වලින් වැඩි කරනවා. මේ පදේ D වලින් වැඩි කරොත් 1යි. මෙතන D බෙදීම U වෙනවා. ඍණ මෙතන ඍණ D බෙදීම F වෙනවා. දිගටම D වලින් වැඩි කරපුවම ඔබට D බෙදීම U ට D බෙදීම U ට උත්තරයක් ගන්න එක දාන D බෙදීම F කියලා. ඒ නිසා D බෙදීම U කියන්නේ එක දාන D බෙදීම F. ඒ නිසා මෙතන අන්තිමට ආපු D බෙදීම U කෝණික විශාලණයට ආපු D බෙදීම U ට ඔබ ආදේශ කරපුවම එක දාන D බෙදීම F ඔබට දැන් ලැබෙනවා කෝණික විශාලණය සරල අන්විෂයට නැත්නම් අටකාටියට සාමාන්‍ය සිරුමාරුවේදී එක දාන D බෙදීම F කියලා. මේක ඔබ මතකයේ තියාගන්න. මොකද බහුවර්ණ වලට අතිශය වැදගත්. සරල අන්විෂය එහෙම නැත්නම් අටකාටියේ සාමාන්‍ය සිරුමාරුවේදී කෝණික විශාලණය එක දාන D බෙදීම F. උදාහරණයක් ඇටියට D 25 පාවිච්චි කරපු කාචේ නාභිදුර 5යි නම් D බෙදීම F කිව්වම 25 බෙදීම 5යි. එතකොට 5යි උත්තරේ. එකට එකක් එකතු වෙනවා. D බෙදීම F ධන එකනේ. උත්තරේ කෝණික විශාලණය 6ක් වෙනවා. ඔය කාචේ පාවිච්චි කළා සාමාන්‍ය සිරුමාරුවේදී ඔබ කෝණික විශාලණය ගෙවුවා. මම කිව්වා කෙසේ වෙතත් සාමාන්‍ය සිරුමාරුවේදී තමයි වැඩිම කෝණික විශාලණය තියෙන්නේ කියලා. ඒ අනුව ඔබ දන්නවා අත්කාචයේ වැඩිතම කෝණික විශාලණය වෙන්නේ එක ධන D බෙදීම F. එන්නේ සාමාන්‍ය සිරුමාරුවේදී. දැන් අපි බලමු එයා සාමාන්‍ය සිරුමාරුවට යනකොට කොහොමද වෙන්නේ. එයා අන්විෂ්‍ය නිසා සාමාන්‍ය සිරුමාරුවේදී ප්‍රතිබිම්බය හැදෙන්න ඕනේ අනන්තය. ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙන්න නම් අනිවාර්යෙන් වස්තුව අපි නාභියේ තියන්න වෙනවා. මේ ඔබට පේනවා දෙවෙනි අවස්ථාවේදී අසාමාන්‍ය සිරුමාරුවේදී අපි වස්තුව කියලා තියෙන නාභිය. නාභියේ වස්තුවේ තිබ්බහම එන ආලෝක කිරණය ඔහොම හැරෙන්නට යනවා ප්‍රකාශ කේන්ද්‍රය හරහා සමාන්තර වෙන ආලෝක කිරණය ප්‍රධාන අක්ෂයට ඒ නාභිය හරහා යනවා පසුපසට දික් කරපුවම මේ රේඛාදිට සමාන්තර වෙනවා. ඒ කියන්නේ ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ අනන්තයේ. එහෙනම් අපි නාභිය වස්තුව තියලා ප්‍රතිබිම්බය අනන්තයේ නිර්මාණය වෙන අසාමාන්‍ය සිරුමාරු අවස්ථාව වල ඉවරයි. එහෙනම් මේ තමයි අවසාන ප්‍රතිබිම්බය. මේ වස්තුව තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ මේ පැත්තේ. ඒ නිසා අවසාන ප්‍රතිබිම්බය හැදෙන්නේ මේ රේඛා දික් කිරීමෙන්. ඒ නිසා අවසාන ප්‍රතිබිම්බය ඇස ආපාදනය කරන කෝණය මේක ඇල්ෆා වෙනවා. ඒක අපි මෙතෙන්ට දානවා අර්ථ දැක්වීම. වස්තුව D දුරින් ඇතිවිට ඇස ආපාදනය කරන කෝණය ඇල්ෆා ඩෑෂ්. මේ රූපේ ඇදලා මෙතනින් මේ ඇල්ෆා ඩෑෂ් හොයන්න ඕන. නමුත් ඒ ඇල්ෆා ඩෑෂ් කෝණය අපි මෙතෙන්ට දානවා. අපි ඊට පස්සේ ගන්නවා ඊටම ඇල්ෆා සහ ඇල්ෆා ඩෑෂ් ඉතා කුඩා නිසා අපි ගන්නවා ඒ දෙකේ tan මැඩියම් අතිශය කුඩා ඇල්ෆා සහ ඇල්ෆා ඩෑෂ් එකයි සලකලා ප්‍රධාන අක්ෂයට ආසන්න වෙන කිරණසේ සලකලා. එහෙම ගත්තාම tan ඇල්ෆා බෙදීම tan ඇල්ෆා ඩෑෂ් කියලා ලියන්න පුළුවන්. tan ඇල්ෆා කියලා කියන්නේ කවුද? මෙතනින් ගත්ත හැකි. H0 බෙදීම F ඔබට පේනවා. tan ඇල්ෆා ඩෑෂ් කියන්නේ කවුද? H0 බෙදීම D ඔබට පේනවා. H0 කැපිලා ගියාම D බෙදීම F වෙනවා. මෙතන U කැලක් නැහැ. D අපි 25යි කියලා දන්නවා. F කියන්නේ කාචේ නාභිදුර නිසා ඒක දන්නවා. ඒ නිසා කාච සූත්‍රය යොදලා දඟලන්න අවශ්‍ය නැහැ. කෙලින්ම කෝණික විශාලණයෙන් D බෙදීම F වෙනවා. අසාමාන්‍ය සිරුමාරුවේදී සරල අන්විෂයේ එහෙම නැත්නම් අත්කාචයට. වැදගත් දේ තමයි අත්කාචය. සරල අන්විෂයේ සාමාන්‍ය සිරුමාරුවේදී කෝණික විශාලණය එක ධන D බෙදීම F. අසාමාන්‍ය සිරුමාරුවේදී ඒ කියන්නේ අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙනකොට කෝණික විශාලණය D බෙදීම F. අර එකනේ. ඒ නිසා සාමාන්‍ය සිරුමාරු සහ අසාමාන්‍ය සිරුමාරුවේදී කෝණික විශාලණයන් අතර වෙනස අක්කාචයේදී එකයි. ඇයි අර D බෙදීම F ධන එක අසාමාන්‍ය සිරුමාරුවේදී D බෙදීම F විතරයි. ඒ නිසා එකක වෙනසක් තියෙනවා කෝණික විශාලනයේ සාමාන්‍ය සිරුමාරුවේදී සහ අසාමාන්‍ය සිරුමාරුවේදී අක්කාචය සඳහා. සරලන් විශ්ය සඳහා වැඩි කෝණික විශාලනයේ තියෙන්නේ සාමාන්‍ය සිරුමාරුවේදී. පැහැදිලිද කියලා මම හිතනවා. right. අපි ඊළඟට උත්සාහ කරන්නේ සංයුක්තන් විශ්ේ සාමාන්‍ය සිරුමාරුව ගැන කතා කරන්න. ready. right. අපි ආයමත් පටන් ගන්නවා ටිකක් සංකීර්ණ රූප සටහනකුත් සංකීර්ණ ගණනය කිරීමකුත් එක්ක වැඩේ. ඒ තමයි සරල අන්විෂයෙන් පස්සේ අපි පටන් ගන්න සංයුක්ත අන්විෂයේ සාමාන්‍ය සිරුමාරු අවස්ථාව. සාමාන්‍ය සිරුමාරු අවස්ථාවකම ලොකු ගණනයක් තියෙනවා. බෝඩ් එක දිහා බලන්න එපා, මම දිහා බලන්න. මම පියවරෙන් පියවරට කිරණ සටහන අඳින විදියත් ඒ ගණනයන් ලබාගෙන කෝණික විශාලනය සඳහා සම්මත සම්බන්ධයක් ලබා ගන්න විදිහත් පැහැදිලි කරනවා.
එතකොට මේක මම පැහැදිලි කරන ස්ථානය රූල යොමු කරමින් පැහැදිලි කරන ස්ථානය ගැන පමණක් ඔබ අවධානය යොමු කළොත් මේ සංකීර්ණ නුවණ බව ඔබට පැහැදිලි වෙනවා. මොකද කුඩා ප්‍රදේශයක මේ අපි සියල්ල සටහන් කරලා තියෙන විශාල ප්‍රදේශයක සටහන් කරා නම් මේ අකුරු චූටි වෙනවා. එතකොට ඔබට පැහැදිලි වෙන හින්දා. right අපි බලමු මේ ඔබ දකින්නේ සංයුක්ත ආන්වික්ෂයක සාමාන්‍ය සිරුමාරු අවස්ථාව. මම පෙන්නන තැන් විතරක් බලන්න. සාමාන්‍ය සිරුමාරු අවස්ථාව. මේ කොහොම පෙනේ ඒවා බලන්න එපා. ඔබ මේක දිහා බලන්න සාමාන්‍ය සිරුමාරු අවස්ථාව. මේ තියෙන ආන්වික්ෂයක කාචයක්. සංයුක්ත ආන්වික්ෂය. එක වස්තුව පැත්තට වෙන්න තියෙන එක නිසා ඒකට අපි කියනවා අවරෙත කියලා. මේ ඇස පැත්තට තියෙන මේ කාචේ අපි හඳුන්වනවා උපනෙත කියලා. උපනෙතේ නාභිදුර අපි ගන්න FE කියලා සංකේතය. FE. අවරෙතේ නාභිදුර අපි ගන්න FO කියලා සංකේතය. එතකොට අවරෙතට තරවක් ඈතින් නාභිදුරට වඩා මේ තියෙන නාභිදුර නාභිය අවරෙතේ ඊට වඩා ඈතින් අපි H0 උස කුඩා උස වස්තුවක් තිබ්බාම නාභියට වඩා ඈතින් තියෙන හින්දා ඒකේ තාත්වික ප්‍රතිබිම්බයක් මේ ස්ථානයේ I1 කියලා නිර්මාණය කරනවා. ඒකේ උස අපි H1 කියලා නම් තියෙනවා. එතකොට H0 උස වස්තුවේ තාත්වික ප්‍රතිබිම්බයක් යටිකුරුව නිර්මාණය කරනවා අවනතෙන් ඒ H1 උසකින් යුක්ත වෙනවා. බොහොම සරලයි. හරි. ඊට පස්සේ right අපි වස්තු දුර U1 ලෙසත් ප්‍රතිබිම්බ දුර V1 ලෙසත් ගන්නවා. ගොඩක් වෙලාවට මෙන්න මේ U1 අපිට දෙනවා සංඛ්‍යාත්මකව. අපිට U1 ඒගොල්ලෝ දෙනවා සංඛ්‍යාත්මකව. හරි ලේසි right? U1 සංඛ්‍යාත්මකව අපිට දෙනවා. එතකොට මේ V1 අපිට ඕනනම් කාච සමීකරණය දාලා මේකේට කාච සමීකරණය දාලා කෙනෙකුට V1 ගණනය කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ මේ කාචයෙන් නිර්මාණය කරන මේ යටිකුරු ප්‍රතිබිම්බය I1 තමයි මේ කාචයට උපනිතට වස්තුව වෙන්නේ. උපනිතට මෙයා වස්තුව වෙලා එයා ප්‍රතිබිම්බය මෙයාගේ ප්‍රතිබිම්බය නිර්මාණය කරනවා මේ මෙතන එතන දුර උපනිතේ ඉඳන් D දුරක් ඈතින් වෙන්න ඕනේ. මොකද සාමාන්‍ය සිරුමාරුවේදී අවසාන ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ D දුරින් නිසා. ඒතකොට ඒ නිසා අවසාන ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ මෙන්න මේ කාචයේ ඉඳන් D දුරින් නිසා මේක තමයි අවසාන ප්‍රතිබිම්බය විය යුත්තේ. ඒ අපි I2 කියලා හඳුන්වලා තියෙනවා. ඔබ වෙනවා මුකුත් බලන්න එපා. මම කියනවා විතරක් බලන්න. දැන් ඔබ H0 උස වස්තුවක් දැක්කා. ඒකෙන් හදපු I1 කියන තාත්වික යටිකුරු ප්‍රතිබිම්බය දැක්කා වනේ තමයි. ඒ තාත්වික යටිකුරු ප්‍රතිබිම්බය වස්තුව කරගත්ත උපනත එයා හැදුවා අනිවාර්යෙන් D දුරින් I2 කියලා විශාල ප්‍රතිබිම්බයක්. එතකොට ඒ ප්‍රතිබිම්බය හදලා තියෙන්නේ මේ පැත්තෙන්මයි. ඒ කියන්නේ මෙන්න මේ දෙවෙනි වස්තු දුර දෙවෙනි කාචයට එන වස්තු දුර පැහැදිලිවම U2 එයාගේ නාභි දුරට වඩා එයාගේ නාභිය තියෙන්නේ මෙතන තමයි නාභි දුර. ඒ නාභි දුරට වඩා අඩු දුරකින් තමයි මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට තමයි මේ පැත්තෙන් මේ විදිහට ප්‍රතිබිම්බය නිර්මාණය කරන්නේ. මම හිතන්නේ ඔබට පැහැදිලි සම්බන්ධව ඒ කියන්නේ මේ වස්තුව වෙන්නේ මේ වස්තුවේ ප්‍රතිබිම්බය තමයි මෙයාට වස්තුව වෙන්නේ. ඒ වස්තුව සෑදෙන්න ඕනේ මෙයාගේ නාභි දුරට වඩා අඩු දුරකින්. එහෙනම් U2 පැහැදිලිවම F2 නාභි දුරට වඩා F2 නැත්නම් FE F2 කියලා මම කියන්නේ FE අපි උනම් මාරු කරගමු. මෙයාට අපි උන්නාගේ O කියලා දාමු. මෙයාට FO කියලා දාමු. එතකොට මෙයාට අපි දාන්න පුළුවන් FE කියලා. එහෙම දාමු. එතකොට ලේසි. FE කියන නාභියට වඩා කාචයේ පැත්තට වෙන්න තමයි මේ ප්‍රතිබිම්බය හැදෙන්න ඕනේ. එතකොට තමයි අතාත්වික ප්‍රතිබිම්බයක් මේ පිටේ පැත්තෙම නිර්මාණය කරන්නේ. මේ ටික හරියි. ඊළඟට දෙවෙනි කාචයේ සලකපුවම ඒකට යාට වස්තු දුර වෙන්නේ U2 ප්‍රතිබිම්බ දුර වෙන්නේ D. දැන් ළමයින්ට ප්‍රශ්න එනවා කොහොමද සර් අපි මේකට කියන සටහන ආදී. ඉස්සරහ ඔබ කරන්න ඕනේ මෙන්න මේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව යන මේ කිරණය නාභි හරහා යවන්න ඕන. මුදිකටම ගියා. ඊළඟ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණයේ වර්තනයකින් තොරව කෙලින් යවන්න ඕන. ඒ දෙක සැබවින්ම මේ ස්ථානයේ නිර්මාණය වෙන නිසා මේ නිර්මාණය වෙන්නේ තාත්වික යටිකුරු ප්‍රතිබිම්බයක්. ඒ නිර්මාණය කරමින් කිරුණ දෙක තවදුරටත් ගමන් කරනවා උපනතේ කාච තලය වෙතට. මේ කැඩීරි වලින් මම දක්වා තියෙන කාච තලය. ඒ කියන්නේ කාචයේ කුඩා ප්‍රමාණයෙන් දැක්ුවට මේ හැමතැනම කාචයේ තියෙනවා. මෙතන කාචයේ කුඩා ප්‍රමාණයෙන් දැක්ුවට හැමතැනම කාචයේ තියෙනවා. ලොකුවට කාචය ඇඳලා මේක අපිලිවල වෙන නිසා සටහනව චූටියට කාචය ඇඳලා කාච තලය ඇඳලා තිනවා. පේනවා මේ ආලෝක කිරණ දෙක ඒ කාච තලයේත් එක්ක දෙවෙනි කාචයේ කාච තලයේත් එක්ක එහෙම නැත්නම් කාචයේත් එක්ක
ඒ විදිහට ගමන් කරනවා. මෙතෙන්දී ඒකරාශී වෙන නිසා මෙතන ප්‍රතිබිම්බය හදනවා. එහෙනම් I එක හැදුනා. දැන් ළමයි මම අහයි කොහොමද සර් දැන් අපි I2 නිර්මාණය කරන්නේ? ඔබ දන්නවා I2 නිර්මාණය විය යුත්තේ මෙතනින් ඉඳන් D දුරින්. ඒ නිසා ඔබ මෙතනින් ඉඳන් D දුරක් ඈතින් මෙම රේඛාවක් ගහ ගන්න ඕන. ඒතර මේ ඔබ ගහන මේ කැඩීර අනිවාර්යෙන් මේ උපනතේ ඉඳන් D දුරක් ඈතින් තියෙනවා. ඊට පස්සේ ඔබ කරන්නේ මෙන්න මේ වස්තුවේ ශීර්ෂය මෙතන මේ ප්‍රකාශ කේන්ද්‍රයක් මේ උපනතේ ප්‍රකාශ කේන්ද්‍රයක් යා කරන රේඛාව දිගටම කැඩීර වලින් ගහලා කැපෙන තැන අල්ලගන්න. වස්තුවේ ශීර්ෂය මෙන්න මේ ප්‍රකාශ කේන්ද්‍රයත් උපනතේ එකම රේඛාවේ තියෙන විදිහට රේඛාවක් ගහලා ඒ රේඛාව D දුරින් ඇඳපු රේඛාව කපන තැන අල්ලගන්නවා. ඒ මෙතන. මේ ස්ථානයේ ඉඳන් ආලෝක කිරණ විහිදෙන විදිහ තමයි මේ ආලෝක කිරණය ඊට පස්සේ විහිදෙන්න ඕනේ. මේනවද ආලෝක කිරණය මෙතන ඉඳන් එන්න ආසේ තමයි මෙහාට යන්නේ. ඒවා දික් කිරීමෙන් පස්සට මේ ස්ථානයේදී හමු වෙන්න ඕනේ. හමුවන ස්ථානය හොයාගන්න තමයි අපි මේ කපටි කිරණය යොදාගන්නේ. කපටි කිරණය කියලා අපි ඒකට කියන්නේ. වස්තුවේ ශීර්ෂයේ ඉඳන් මේ උපනතේ ප්‍රකාශ කේන්ද්‍රය යාගෙන රේඛාව පස්සට දික් කරලා D දුරින් ඇදපු රේඛාව කපන ස්ථානය අරගෙන ඒ ස්ථානයෙන් එන්නාසේ තමයි අපි මෙතනින් වර්තනය වෙලා යන කිරණ අඳින්න ඕන. මම හිතන්නේ ඔබට යම් පැහැදිලිකමක් දැන් කිරණ රූප සටහන සම්බන්ධව ලැබෙන්න ඇති. දැන් කවුරු බොහෝමයක් කතා කරනවා. මම හිතන්නේ මේ දේශන වලින් ඔබ යම් ප්‍රෝචනයක් ගන්නවා කියලා. මෙතන මේ මෙච්චර සංකීර්ණ විදියට දේශන වලින් මේ ලබා දෙන්නේ නැහැ. සියලු කරුණු ඔබට ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ දේශන වලින් අවශ්‍ය ප්‍රයෝජන ලබා ගන්න කියලා විශ්වාසයෙන් තමයි අපි තාමත්ම අපහසුවෙන් වුණත් ඔබ වෙනුවෙන් මේ දේ කරමින් ඉන්නේ පුතේ. මම ඔබට කිව්වා මතක ඇති සාමාන්‍යයෙන් අන්විෂ කොටයි කියලා. අන්විෂ කොටයි කියලා. අනේ නිසා මේ උපනතේ ඉඳන් ඇහැට ආසන්නව තියෙන මේ උපනතේ ඉඳන් D දුර කියන එක එන්නේ අවනතටත් එහෙයි. D දුර එන්නේ නැහැ මේ හරියේ. මොකද අන්විෂ කියන්නේ කොටයි. කොට උපකරණයේ දිග කියන්නේ කාච දෙක අතර පරතරය. උපකරණයේ දිග කියන්නේ කාච දෙක අතර පරතරය. ඒක කාච දෙක අතර පරතරය ඉතා පොඩි. සෙන්ටිමීටර් 15ක් 20ක් අසත ගණක් කියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මීට වඩා සෙන්ටිමීටර් 25ක් කියන්නේ මේ අවනතත් පහු කරලා මේ හරියට එන්න ඕනේ. ඒ අදිනකොට ඔබ සැලකිල්ලට ගත යුතුමයි. අනිත් කාරණය. ඔබ දන්නවා මේ වස්තු ආරම්භයේදී තැබිය යුත්තේ මේ කාචයේ නාමදුරට වඩා ඈතින්. නැත්නම් තාත්වික යටිකුරු ප්‍රතිබිම්බයක් ලබා ගන්න බැහැ. ඒ නිසා මේ නාභිදුරට වඩා ඈතින් වස්තුව තියන්න ඕන. ඒක ඔබ තේරෙනවා. ඔබට පැහැදිලි වෙනවා. නමුත් පුතේ මේ තියෙන වස්තුව ඉතාමත්ම පුංචි. මයික්‍රොකොන්ඩියමක් වෙන්න පුළුවන්. ඉතාමත්ම පුංචි වස්තුවක්. අන්වික්ෂයක් නෙවෙයි. එතකොට මේ වස්තුව අසාමාන්‍ය ලෙස ඈතුණු අවනතේ ඉඳන් ගොඩාක් මේ වස්තුව ඈත් වුණොත් ඔබ දන්නවද එකකින් එන ආලෝක කිරණ ප්‍රමාණය අවනතට පොඩි වෙනවා, චූටි වෙනවා, මදි වෙනවා, තීව්‍ර ප්‍රතිබිම්බයක් නිර්මාණය කරනවා. ඒ නිසා අපි පුළුවන් තරම් මේ H0 කියන කුඩා වස්තුව අවනතට ළඟින් තියාගන්නත් කටයුතු කරන්න ඕනේ. එහෙනම් මොකක්ද විකල්පය? අපි අවනත සඳහා හැකිතාක් අඩු නාභිදුරක් තියෙන කාචයක් පාවිච්චි කරන්න ඕනේ. අඩු නාභිදුරක් තියෙන කාචයක් පාවිච්චි කරොත් එතකොට අපිට පුළුවන් මේ වස්තු දුර කොහොමත් එන්න ඕන නාමදුරට වඩා වැඩියෙන් ඒකත් අඩු වගේක තියාගන්න. ඒ නිසායි අන්වික්ෂවල අවනතට අඩු නාමදුරක් ලැබිය යුත්තේ. ඒකම සරල ඔබට ඉස්සෙල්ලා කිව්වා. right. ඊට පස්සේ දැන් ගණනය කිරීම ටිකක් තියෙන මේ කතාව ඉවරයි. මම කිව්වා ඇස කියලා ගොඩක් වෙලාවට පාවිච්චි කරන ඇසට ආසන්නව තියෙන කාචයේ මේක අවසාන ප්‍රතිබිම්බය මේක ඒ අවසාන ප්‍රතිබිම්බයේ ශීර්ෂයේ ඉඳන් ඒ කාචයට ගන්න රේඛාව මේක. ඒ නිසා අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය ඇල්ෆා කියන්නේ මේක. එහෙනම් කෝණික විශාලනය සඳහා අන්වික්ෂෝණදී අපි පාවිච්චි කරන සමීකරණය තමයි අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය විදිය වස්තුව D දුරින් ඇතිවට ඇසේ ආපාතනය කරන කෝණය. මේ තියෙන්නේ m සමානයි අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය මේන් ඇල්ෆා. වස්තුව D දුරින් ඇතිවට ඇසේ ආපාතනය කරන කෝණය මේ රූපේ නෑ. ඒ නිසා අපිට වස්තුව D දුරින් H0 කුස වස්තුව මෙතනත් වස්තුව H0 ඒ H0 කුස වස්තුව D දුරින් කියලා ඇල්ෆා ඩෑෂ් සඳහා වෙනම ත්‍රිකෝණයක් බාහිරින් අපි අද ගන්න වෙනවා. ඊළඟට ප්‍රධාන අක්ෂයට ආසන්න කිරණ සැලකීමේදී ඇල්ෆා සහ ඇල්ෆා ඩෑෂ් අතිශය කුඩා වෙනවා. එසේ කුඩා වීම නිසා අපිට tan ගන්න පුළුවන් වෙනවා tan ඇල්ෆා බදීම tan ඇල්ෆා ඩෑෂ් කියන. tan ඇල්ෆා අපිට ලියන්න පුළුවන් පුතේ මේ ත්‍රිකෝණي දිහා බලන්න. සම්මුඛ පාදයේ H1යි. සාධන ප්‍රතිබිම්බයේ උස H1යි පළමු ප්‍රතිබිම්බයේ H1යි. ඒ නිසා H1 බෙදීම U2කින් ඔබට පුළුවන් tan ඇල්ෆා ලියන්න.
tan alpha dash ඔබට ලියන්න පුළුවන් h naught බෙදීම d ගෙන්. ඊට පස්සේ පොඩ්ඩක් සකස් කරපුවම ඔබට h එක බෙදීම h naught මෙහෙම එනවා. d බෙදීම u දෙක මෙහෙම එනවා. ඒ නිසා කෑලි දෙකක ගුණිතයක් ලෙස අන්තිමට කෝණික විශාලනය මේ විදිහට නොම්බර A සමීකරණයෙන් ඔබට ලැබෙනවා. තව චුට්ටයි. තව පොඩ්ඩයි. මේ දේශනේ එකවරක් අහගෙන ඉඳලා තව තාවක් එක බලපුවම හරියටම මේක හරියනවා. මොකද ඔබ දන්නවා ගියවර විභාගෙට ආවේ අක්ෂිදෝෂ. බොහෝ අය හිතනවා අන්වීක්ෂ දුරේක්ෂ මේ පාරේ නැහැ කියලා. ඒ නිසා පාඩම් කරන්න තුවාකාරිනවා. ඔබ දන්නවා අන්වීක්ෂ දුරේක්ෂයේ මේ හැකියාවක් මෙසරේ තියෙනවා. ඒ නිසා ඔබ ඉතින් හොඳින් මේ කොටස් තේරුම් ගන්න ඕන. ඒ තමයි අපේ බලාපොරොත්තු. right. එහෙනම් අපි මෙතෙන්ට එනකන් ගියා. දැන් එනම් මම මේ කොටස හොයන්න ඕන. h එක විදිහින් h naught. මට පේනවා මේ කුඩා ඉරි වලින් යොදලා තියෙන ත්‍රිකෝණ දෙකක් ඔබට පේනවා මේ ත්‍රිකෝණය සහ මේ ත්‍රිකෝණය. සමරූපී ත්‍රිකෝණ දෙකක්. මේ ත්‍රිකෝණය සහ මේ ත්‍රිකෝණය සමරූපී. ඒ අනුව ගත්තාම h එක බෙදීම h naught කියන්නේ පැහැදිලිවම මේ පාදයේ වෙන v එක බෙදීම u එක. සමරූපී ත්‍රිකෝණ වල පාද අතර අනුපාත සමානයි. එනම් මේ h එක බෙදීම h naught සමානයි. මේ උස වන v එක බෙදීම මේ උස බෙදීම වන v u දෙකට. ඒ නිසා මම ලිව්වා h එක බෙදීම h naught v එක බෙදීම u එක කියලා. දැන් v එක බෙදීම u එක සෙවීම සඳහා මම අවනතට මේ කාචයට කාච සූත්‍රය දානවා. එකයට v නේ එකයට u සමානයි එකයට f දැම්මම v ඔබ දන්නවා ආලෝකයේ ගමන් කරන්නේ මේ පැත්තට. මේ කාචය හරහා මේ පැත්තට යන්නේ. ඒ නිසා v එක කියන ප්‍රතිබිම්බ ඍණ තුනක් වෙනවා. ඒ නිසා මම මෙතනට v එක ඍණ යොදනවා අපිට පේනවා. මොන මම ඍණේ දුව v එක සඳහා ඍණාගයක් යදුවා මෙතෙන්ට. right ඒකම u එක එය මේ පැත්තේ තියෙන තරාගයක් ඒ ලිව්ව මේ උත්තර කාචයක් නිසා නාමදුර ඍණ කළ යුතුයි. FO objective piece lens කියලා කියන objective lens කියලා කියන අපි අවනතර ඉන්සයිඩ් 4 දානවා. දාලා මෙහෙම දානවා. ඊට පස්සේ ඔබට පේනවා දිගටම සමීකරණයේ ඍණ වලින් වැඩි කරපුවා. ඔබට පේනවා මෙන්න මෙවැනි සම්බන්ධතාවක් ඔබට ලැබෙනවා. මේකත් ඍණ මේකත් ඍණ මේකත් සමයෙන් සම්බන්ධතාවයක් ලැබෙනවා. ඊට පස්සේ ඔබට අවසානයේදී මෙතන u එක බෙදීම v එකට උත්තරයක් ලැබෙනවා. u එක බෙදීම v එක කියන්නේ u එක බෙදීම f naught ඍණ එක කියලා. u එක බෙදීම f naught ඍණ එක කියලා මට ලිවීමේ අපහසුාවක් තියෙනවා කුඩා ඒ ප්‍රදේශයක ලියන නිසා. එතකොට ඔබට පේනවා අපිට ඕනේ u එක බෙදීම v එක තමයි u එක බෙදීම f naught ඍණ එක වෙන්නේ. නමුත් මට අවශ්‍ය v එක බෙදීම u එක නිසා මම එක එකකට දානවා. එහෙනම් u එක බෙදීම v එක කියන්නේ u එක f naught ඍණ එක. ඒ නිසා v එක බෙදීම u එක කියන්නේ v එක බෙදීම u කියන්නේ එක බෙදීම u එක බෙදීම f naught ඍණ එක බවට පත් වෙනවා. පැහැදිලි නේද? ඒ නිසා කාච සූත්‍රයේ දුව ලකුණු සමුතිය එක v ඍණයි f ඍණයි u කොහොමද ඉස්සරහින් තිබෙන සායක ඍණයි u වගේ ලකුණු සමුතිය උදානයි සියලු පද ඍණ වෙනවා වැඩි කරාට පස්සේ සියල්ල තන වෙනවා. ඊට පස්සේ මම මෙතනින් u එක බෙදීම v එක උත්තර කරනවා. ඒකේ එනවා u එක බෙදීම f naught ඍණ එක කියලා f4 ඍණ එක කියලා. මට u එක බෙදීම v එක නෙමෙයි උනේ v එක බෙදීම u එක. ඒ නිසා එක යට එක දාලා නම්බර 2 කියලා නම්බර කරනවා. ඒ කියන්නේ මට මේ සමීකරණේ මේ කෑල්ල මේ කෑල්ල ලබා ගැනීම සඳහා මගේ බලාපොරොත්තුව ඊළඟට ඒකම මම දානවා උපනිතර කාච සූත්‍රය. ඔබට පේනවා මේ උපනිතර කාච සූත්‍රය මම මේ පැත්තේ දාලා තියෙනවා. උපනිතර කාච සූත්‍රය එකට වීරින එකට u සමාන එකට එක දැම්මම උපනිතර ආලෝකයේ ගමන් කරන්නේ මේ පැත්තට. ඒ නිසා මෙහාටම ඉන්ද්‍රවල ඍණයි මෙහාටම ඉන්ද්‍රවල ධනයි. ඒ නිසා මේකේ v ධනයි u ධනයි හැබැයි f විතරක් ඍණයි. ඒ නිසා v වෙනුවට දාන්න ඕනේ ධන d. d දුරින් තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. u වෙනුවට දාන්න ඕනේ වස්තු දුර u දෙක. එක ධනයි ධන u දෙක සමානයි උත්තර කාචයක් නිසා ඍණ f. ඒ නිසා d බෙදීම u දෙකට උත්තරේ එක ධන d බෙදීම f කියලා මට ලැබෙනවා. මේ සමීකරණයේ දිගටම මම d වලින් වැඩි කිරීමෙන් දිගටම d වලින් වැඩි කිරීමෙන් මේ සම්බන්ධතාව මට මේක ලබා ගන්න. උගල දැන් ගෙදරදී උත්සාහ කරන්න ඕනේ. මේ සම්බන්ධතාවය අරන් සෑම පදයක්ම d වලින් වැඩි කරනවා. වැඩි කිරීමෙන් පස්සේ මෙතෙන්ට d එනවා. right. ඊට පස්සේ බුදන්නවා මෙතෙන්ට එක එනවා. right. එතකොට මෙතෙන්ට d අකුරක් එනවා. ඒතකොට එක තම d බෙදීම f d බෙදීම u දෙකට සමාන වෙනවා. ඒ නිසා මම මේ කැලලත් ඒ ආකාරයෙන් ලබා ගත්තා වෙනවා. ඒ අනුව ඒ කැලලට එක දන d බෙදීම f දානවා. ඔබට පේනවනේ. මෙලොස් පාටෙන් ලකුණු කරලා තියෙන්නේ. මේ කැලල වෙනුවට එක දැම්මා. මේ කැලල වෙනුවට මම අමාරුවෙන් හොයාගත්ත මේ කැලල දැම්මා. දාලා කෝණික විශාලනය සඳහා සූත්‍රයක් සම්බන්ධතාවක් ගත්තා. එතකොට ඔබට පැහැදිලි වෙනවා මේ සම්බන්ධතාව ගත්තාම කෙනෙකුට මේ සම්බන්ධතාව පාවිච්චි කරලා ගණන් හදන්නත් පුළුවන්.
හැබැයි ඒක ඔප්පු කරන්න කියලා උඩ කොටසේ කියනවා. එහෙම නැත්නම් කෙනෙකුට කාට සූත්‍රයේ සාමාන්‍ය විදිහට පාවිච්චි කරලා මේ v එක එහෙම සංඛ්‍යාත්මකව u එක ඒගොල්ලෝ දුන්නොත් සංඛ්‍යාත්මකව v එක හොයලා ඊට පස්සේ මේකේ d සෙන්ටිමීටර් 25 හරි 30 හරි දුන්නාම මේකේ නාම දුන්නාම u දෙක හොයලා ඉතින් u දෙක එහෙම දන්නවා නම් ඔයාලට සංඛ්‍යා පාවිච්චි කරලා tan alpha බෙදීම tan alpha dash හොයලා කෝණික විශාලනය ගන්න පුළුවන්. එහෙම නැතුව සංඛ්‍යා නැතුව සංකේත ඇසුරින් කෝණික විශාලනය සඳහා සම්බන්ධතාවක් ලබා ගන්නවා නම් ඒ ලැබිය යුත්තේ මේ ආකාරයෙන්. ඔබට පේනවා මෙන්න මේ කැලල විතරක් මේ තියෙන්නේ. අන් සරලාන්විෂයේ සාමාන්‍ය සිරුමාරුව. අවසාන ප්‍රතිබිම්බයේ d වල හැදෙන සරලාන්විෂයේ සාමාන්‍ය සිරුමාරුව. ඔබට මතකයි සරලාන්විෂයේ සාමාන්‍ය සිරුමාරුව සඳහා කෝණික විශාලනය එක දාන d බෙදීම f. එය තමයි මේ තියෙන්නේ. එක දාන d බෙදීම f වෙනුවට වැටෙනවා fe. මෙතෙන්ට මම fe දාන්නම් මේක fe වෙන්න ඕන. හරි. එතකොට මෙතන u වෙනුවට වැටෙන්න ඕනේ u1. right. හරි. u1. ඒ නිසා දැන් ඔබට පැහැදිලි මේ තියෙන්නේ එතකොට මේ කාචයෙන් කරපු ක්‍රියාවලිය කුමක්ද? සාමාන්‍ය සිරුමාරු තත්ත්වයේ සරලාන්විෂය. ඒ නිසා මේ කැලල ලැබුණා. මේ කැලල මොකක්ද? මේ කියන්නේ සාමාන්‍ය උත්තර කාචයක රේඛීය විශාලනය. උත්තර කාචයක රේඛීය විශාලනය. රේඛීය විශාලනය කියන්නේ වස්තු දුර ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුර. ඒක තමයි මේ කොටසෙන් තියෙන්නේ. එහෙනම් සමස්ත කෝණික විශාලනය ලැබිලා තියෙන්නේ උත්තර කාචයෙන් අවනතෙන් ලබා දුන්නු රේඛීය විශාලනය සහ උපනතෙන් ලබා දුන්නු කෝණික විශාලනය කියන මේ දෙකේ ගුණිතය. ඒ නිසා කෙටියෙන් කිව්වොත් මේ කාචයේ විශාලනයත් මේ කාචයේ විශාලනයත් දෙකේ ගුණිතය තමයි සමස්ත කෝණික විශාලනය ලෙස ගන්න. උදාහරණයකට ගත්තොත් මේකේ රේඛීය විශාලනය 5යි නම් මේකේ කෝණික විශාලනය 10යි නම් 5 10න් වැඩි කරපුවම 50ක සමස්ත කෝණික විශාලනයක් මේ උපකරණයෙන් ඔබට ලැබෙනවා. right ඔබට ලැබෙනවා. ගොඩක් තේ ඉගෙන ගත්තා. ගොඩාක් තේ. මම හිතුවේ මේක නොකර කලින් මම නොකර ඉන්නත් හදලා ඉක්ලේ. මොකද මේක වීඩියෝ එකක පැයකින් කමාරකින් කරන්න පුළුවන් කොටසක් නෙමෙයි අති විශාල කොටසක්. නමුත් අපි උත්සාහ කරනවා ඔබට සාධාරණයක් කරන්න. ඔබ දැන් දැක්කා අතිවිශාල අවනෙත් නාමතුලක් සහිත කාචයක් පාවිච්චි කරොත් එහෙම වස්තු අනවශ්‍ය ලෙස ආරම්භක වස්තු අනවශ්‍ය ලෙස ඈත් වෙලා ඇතුල් වෙන කිරණ ප්‍රමාණය අඩු වෙලා අවසාන ප්‍රතිබිම්බයේ දීප්තිය අඩු වීමට එය බලපානවා. ඒ නිසා අන්වීක්ෂවල අවනෙත් අඩු නාමතුලකින් යුක්ත විය යුතුයි. ඒත් එක්කම මේ පළවෙනි කාචයෙන් අවනෙතෙන් ලබා දෙන්නේ රේඛීය විශාලනය. ඒ සඳහා ලැබිච්ච මේ සම්බන්ධතාව ඔබ අතිශය වැදගත් කටපාඩමින් තියාගත්තොත් වැඩිය හොඳයි ගණන් ගන්න. රේඛීය විශාලනය. මෙතෙන්දී ලැබුණේ සරලාන්විෂයේ සාමාන්‍ය සිරුමාරු අවස්ථාව. ඒ අනිත් කැලල. මේකේ සාමාන්‍ය සිරුමාරුවේ සරලාන්විෂයේ කෝණික විශාලනය මේ තියෙන්නේ සාමාන්‍ය උත්තර කාචයක රේඛීය විශාලනය. ඒ දෙකේ ගුණිතය මුළු විශාලනයට සමාන වෙනවා. right. අපි ඊළඟට උත්සාහ කරන්නේ. දැන් මේක ඔබ ලියා ගන්න ඕන. මට ලියා ගන්න ඔබට වෙලාව දෙන්න බෑ. ඒ නිසා ඔබ වීඩියෝ එක නවත්තලා මේ සියල්ල ඔබ ලියා ගන්න. ලියාගැනීමෙන් පස්සේ ඔබලා හැදෙන්න ඕනේ. සංයුක්තාන්විෂයේ අසාමාන්‍ය සිරුමාරු සඳහා ගණනය කිරීම සහ කිරණ සටහන් දැකබලා ගන්න. රැඳීම. right. අපි දැන් උත්සාහ කරන්නේ සංයුක්තාන්විෂයේ අසාමාන්‍ය සිරුමාරුව හෙවත් අවසාන ප්‍රතිබිම්බයේ අනන්තයේ සැදෙන අවස්ථාව ගැන කතා කරමු. මේ තාමත් සංකීර්ණ සංසිද්ධීන් නිසා ඉවසීමෙන් ඔබ අහගෙන ඉන්න වෙනවා. මොකද අතිශය මහන්සියෙන් තමයි අපි කෙටි වේලාවකට මේක සාන්ද්‍රගත කරලා ඔබට ලබා දෙන්නේ. සමහර විට මේ ගණනය කිරීම බෝඩ් එකේ ලියන්න මකමකා ලියන්න සෑහෙන වේලාවක් අපිට ගත වෙනවා. ඔබේ වේලාව මගේ වේලාව වටින නිසා අපි ඒක කෙටි කරලා තමයි ඔබට නරඹන්න පුළුවන් ආකාරයෙන් මේ ලබා දෙන්නේ. අපි දැන් උත්සාහ කරන්නේ අසාමාන්‍ය සිරුමාරු අවස්ථාවන් විශ්ේ සංයුක්තාන්විෂයේ. මොකක්ද අසාමාන්‍ය සිරුමාරු? අවසාන ප්‍රතිබිම්බයේ අනන්තයේ සෑදී යුතු අවස්ථාව. අවසාන ප්‍රතිබිම්බයේ අනන්තයේ සෑදී යුතු අවස්ථාව. එකම වෙනසයි වෙන්නේ. මොකක්ද වෙනස? මේ ලබා දෙන පුංචි උස h0 උස වස්තුව ප්‍රතිබිම්බයේ තනනවා i එකේදී. කලින් මෙයා තැනුවේ මේ ප්‍රතිබිම්බය මෙයාගේ නාභියට වඩා ළඟයි. මේ පාර මේ තන්න ප්‍රතිබිම්බය හරියටම තනන්නේ මෙයාගේ නාභිය. දෙවෙනි කාචයේ නාභිය තමයි මෙයාගේ ප්‍රතිබිම්බය මෙයා තනන්නේ.
කලින් තැන් වෙන නාභියට කලින්. ඒ නිසා මේ පැත්තේ විශාලදී වැඩි ප්‍රතිබිම්බයක් ආවා. දැන් තනන්නේ හරියටම නාභිය. එහෙනම් මේ උත්තර කාචයේ නාභියට තමයි මේ වස්තුවේ ප්‍රතිබිම්බය මේ විදිහට මෙහා ගෙනල්ලා දෙන්නේ. එහෙනම් මේවා කාචයට මෙහා වස්තුව වෙනවා. එහෙනම් මේ කාචයේ වස්තුව තියෙන නාභියේ. ඒ නිසා අවසාන ප්‍රතිබිම්බය අනාත්මයේ නිර්මාණය වෙන්නේ. කිරණ එක රාශී කළාට පස්සේ ඒ අනාත්මයේදී මුණ ගැහෙන්න ඕන. එහෙම නැත්නම් මේ කිරණ පස්සට දික් කරපුවම ඒවා සමාන්තර වෙන්න ඕනේ. එහෙමනම් අපි නැවතත් කපටි කිරණය ගන්නවා. ඒ තමයි මේ නිර්මාණය වෙන වස්තුව. ඒවත් මෙයා නිසා මෙයා නිර්මාණය කරන ප්‍රතිබිම්බය. ඒ ප්‍රතිබිම්බය තමයි මෙයාට වස්තුව වෙන්නේ. එහෙනම් ඒ වස්තුවේ ශීර්ෂය අදාළ කාචයේ ප්‍රකාශ කේන්ද්‍රය තරහා කපටි කිරණය ගන්නවා. ඒ කපටි කිරණයට මේ සියලු කිරණ සමාන්තර වෙන්න ඕනේ. ඒ නිසා අපි කරන්නේ ඒ කපටි කිරණය ගහලා ඊට සමාන්තරව මෙයා ගහනවා පස්සට දික් කරනවා. ඊට සමාන්තරව මෙයා ගහනවා පස්සට දික් කරනවා. අවසානයේ මේ කිරණ තුනම පස්සට දික් වෙලා තියෙන එක සමාන්තරව. ඒ නිසා ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙනවා. වැඩේ හරි. සාමාන්‍ය විදියට අපි කෝණික විශාලනේ ලියනවා. ඒ සමාන ඇල්ෆා බෙදීම ඇල්ෆා ඩෑෂ්. ඇල්ෆා කියන්නේ වස්තුව අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය. ඔබට පේනවා මෙන්න. අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ ඉන්නේ. මෙහෙ ඉන්නේ. එහෙනම් අවසාන ප්‍රතිබිම්බය ඉන්නේ මේ රේඛාව ඔස්සේමයි. ඒ නිසා ඇසේ ආපාතනය කරන කෝණය මෙන්න ඇල්ෆා. රයිට් එක ලකුණු කරනවා. වස්තුව D දුරින් ඇතිවිට ඇසේ ආපාතනය කරන කෝණය. වෙනම රූප සටහනක් H0 වස්තුව D දුරින් තියලා ඇල්ෆා ඩෑෂ් ලකුණු කරලා ඇල්ෆා ඩෑෂ් දානවා. ප්‍රධාන අක්ෂයට ආසන්න කියන සල්කපුවම මේ කෝණ පොඩි වෙනවා. tan alpha dash tan alpha බෙදීම tan alpha dash ලියන්න පුළුවන්. tan alpha ඔය මෙතනින් ලියනවා. මේ පාර කචල් එකක් නැහැ. කෙලින්ම චෙක බෙදීම නාභිදුරමයි එන්නේ. කලින් ආවේ වස්තු දුර. ඒ නිසා කාර්ය සූත්‍රය ගන්න උනා අපිට උපරිම. දැන් කෙලින්ම නාභිදුර Fe inside චෙක බෙදීම Fe කියලා ලියනවා. ඊළඟට tan alpha dash H0 බෙදීම D කියලා ලියනවා. ඊට පස්සේ චෙක බෙදීම H0 කලින් වගේ වෙනවා. D බෙදීම F කියන කැලක් තමයි මෙතෙන්ට එන්නේ U වෙන්නේ නැහැ. ඒ නිසා කාර්ය සූත්‍රයේ උපනතර දාන හොයන්න දෙයක් විතර නැහැ කෙලින්ම D දන්නවා. F කියන්නේ මේ කාර්යයේ නාමදුර. ඒකත් දන්නවා. ඒවා සම්මත සංකේතයන්. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. H එක බෙදීම H0 කියන්නේ අර මම කියාපු සමරූපී ත්‍රිකෝණ වලින් මේ උස බෙදීම H එක බෙදීම H0 කියන්නේ මේ H එක මේ උස මේක H0 උඩ පේනවා මේ පාට කරලා තියෙන සමරූපී ත්‍රිකෝණ දෙක. H එක බෙදීම H0 කියන්නේ V එක බෙදීම U එක. ඒ නිසා H එක බෙදීම H0 V එක බෙදීම U එක. V එක බෙදීම U එක සෙවීමට අර විදියටම අවරතට කාර්ය සූත්‍රය දානවා. අර උත්තරේමයි. කලින් එකේ වගේම කාර්ය සූත්‍රය දාලා V එක බෙදීම U එක හොයනවා. මට එන්නේ U එක බෙදීම V එක. එකයට දාලා V එක බෙදීම U එක හොයනවා. එතකොට එකයට U එක බෙදීම F0 ඍණ එක එනවා. කලින් එකමයි එන්නේ. ඒ කැලල අපි මෙතෙන්ට ආදේශ කරනවා. මෙතෙන් එක බෙදීම එක ඍණ U එකයට සමානයි. U එක බෙදීම F0 වෙන්න ඕනේ. right? ඒ අනුව U එක බෙදීම F0 ඍණ එක මෙතනත් U එක බෙදීම F0 ඍණ එක වෙන්න ඕන. ඊළඟට මෙතන තියෙන D බෙදීම Fe D බෙදීම Fe අපි මෙතෙන්ට ආදේශ කරනවා. කලින් මම මේ මකා දාපු සම්බන්ධතාවයේ මෙතන ඔබ මතක තියාගන්න මට මෙතන වැරදුණු නිසා සුළු කිරීමේදී වැරදුණු නිසා එකරින් කියලා තිබුණේ. ඔබ ඒක සකස් කරගත යුතුයි. U එක බෙදීම F0 ඍණ එක විය යුතුයි. එතන එක ඍණ U එක බෙදීම F0 නෙවෙයි. U එක බෙදීම F0 ඍණ එක විය යුතුයි. මොකද මේ ලකුණු සම්මුතියේදී මාති විද්‍යා මඩුපාඩුවක් නිසා මුලින්ම වෙච්ච එකක් පසු මම මෙතන නිවැරදි කරාට කලින් සාමාන්‍ය සීරු මාරුදී මෙතන නිවැරදි කරන්න බැරි වුණා. ඒ නිසා ඔබ ඒක නිවැරදි කරගන්න ඕන. right? ඒතරත් U එක බෙදීම F4 ඍණ එක වෙන්න ඕනේ. මේ කැලේ අසාමාන්‍ය සාමාන්‍ය සීරු මාරු දෙකට මේ විදියට ආවා. මෙයා වෙනස් වුණා. ඇයි? මෙතෙන්දි තිබුණේ අත්කාචයක අසාමාන්‍ය සීරු මාරු. අත්කාචයක අසාමාන්‍ය සීරු මාරු තමයි අවසාන ප්‍රතිබිම්බය අනන්තය හැදෙන්නේ. D බෙදීම F තමයි කෝණික විශාලයි. ඒ නිසා මෙතෙන්ද D බෙදීම F වෙනවා. කලින් එකේ මෙතන තිබුණේ අත්කාචයක සාමාන්‍ය සීරු මාරු. එක දන D බෙදීම F. ඒ නිසා කලින් එකේ එක දන D බෙදීම F තිබුණා. සංසන්දනාත්මක තේරුම් ගත්තාම ඔබට පැහැදිලි මේවා මතක තබා ගන්නට වඩා තේරුම් ගැනීමෙන් ඔබට ලියන්න. අතිශය වැදගත් වෙනවා කාචයකින් උත්තර කාචයකින් ලබා දෙන රේඛීය විශාලනය සඳහා සම්බන්ධතාව. ඒ තමයි රේඛීය විශාලනය සඳහා සම්බන්ධතාව තමයි එක බෙදීම. මෙයා තියෙන U එක යට එක බෙදීම U යට F ඍණ එක. එක බෙදීම U යට F ඍණ එක. ඒ තමයි රේඛීය විශාලනය උත්තර කාචයක් සඳහා. එය මේ සම්බන්ධතා දෙකටම ආවව දැක්කා. ඒක මතක තියාගන්න එක අතිශය වැදගත්. එහෙනම් සම්බන්ධතා දෙක අතර වෙනස් වුණේ කොහොමද?
මෙන්න මේ උපනෙත විටක සාමාන්‍ය සීරු මාරු අත්කාතයක්සේ හැසිරුණා. ඒ නිසා කෑල්ල අනිත් කෑල්ල එකදන D බෙදීම F වලින් ආවා. F වෙනකොට FE වැටුණා. දෙවෙනි වර මෙයා අත්කාතයක අසාමාන්‍ය සීරු මාරු අවස්ථාවේ හැසිරුණා. අන ප්‍රතිබිම්බය අනන්තය හදන තත්ත්වය ආපු නිසා ඒවර කෝණික විශාලයෙන් D බෙදීම F වෙනකොට FE වැටුණා. ඒ නිසා මේ දෙක කටපාඩම් කිරීමෙන් තොරව ඔබට මතක තබා ගැනීම හැකියාව තිබෙනවා. ඒත් එක්කම කලින් කොටසේ මට මෙතන මාරු වීම පිළිබඳ ඔබ සකස් කර ගැනීමක් කළ යුතුයි. මම ඒ නැවත වීඩියෝ එකේ හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රයිට්. රෙඩි අපි ඊට පස්සේ ගමන් කරනවා දුරේක්ෂ සඳහා. රයිට්. අපි දැන් බෝඩ් එකේ අදලා තියෙන්නේ දුරේක්ෂයක. නස්සාස්තු දුරේක්ෂයක සාමාන්‍ය සිරුමාරු අවස්ථාව. ඔබ දන්නවා දුරේක්ෂයක සාමාන්‍ය සිරුමාරු අවස්ථාව කියන්නේ ප්‍රතිබිම්බය හැදෙන අරමුණේ. මම කොට දේශනේ ආරම්භයේදී කිව්වා. හඳ ළඟට ගෙනල්ලා බලන්නක් තියෙනවා නම් කාටද අවශ්‍යතාවයක් ඒක අසාමාන්‍ය අවශ්‍යතාවයක්. හඳ එතරම් තියලා ලොකු කරලා බලන්න තියෙන එක තමයි සාමාන්‍ය අවශ්‍යතාවය. ඒ නිසා දුරේක්ෂයක සාමාන්‍ය සිරුමාරු කියන්නේ අවසාන ප්‍රතිබිම්බය දෙන්නේ අනන්තය. ඒ නිසා ඔබට පේනවා මෙන්න දුරේක්ෂය අවනත එනස්සාසු දුරේක්ෂයක් ප්‍රතිබිම්බ උඩට කුරුනාට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය උත්තර කාච දෙකක් පාවිච්චි කරන ප්‍රතිබිම්බය උඩට කුරු වෙනවා මම ඔබට කිව්ව කලින්. එතකොට ඒකට කිරණ මේ විදිහට අනන්තයේ සිට සමාන්තර ආලෝක කිරණ එනවා. ඒව ඇවිල්ලා මේ උත්තර කාචයේ නැත්නම් අවනතේ නාභි තලයේ තමයි තියෙන්නේ. මොකද මේ උත්තර කාචයේ මේ අවනතේ නාභිය FO කියලා හඳුන්වනවා. FO හරහා යන මේ තලයට කියනවා නාභි තලය කියලා. ප්‍රධාන අක්ෂ ප්‍රකාශ කේන්ද්‍රය හරහා පැමිණෙන මේ කිරණය කෙලින්ම නාභි තලයේ කපන තැන හරහා මේ ආලෝක කිරණය ගමන් කළ යුතුයි. මම හිතන්නේ මම මේ පේපර් ක්ලාස් එකේදී පැහැදිලි කරා වර්ධිත කිරණයක් නිර්මාණය කරන ආකාරය අනුව. ඒ අනුව ප්‍රථම ප්‍රතිබිම්බය I1 මේ විදිහට නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන I1 ප්‍රතිබිම්බය තමයි මෙයාට වස්තුව වෙන්නේ. ඒතකොට මේ ප්‍රතිවස්තුවේ ප්‍රතිබිම්බය මෙයා අනන්තයේ හදන්නට නම් අනිවාර්යෙන් මේ වස්තුව නිර්මාණය විය යුත්තේ දෙවෙනි කාචයේ හෙවත් උපරිතේ නාභිය මත. එනම් මේක හරි ලස්සන වැඩි. අවනත වගේ අනන්තයේ ළඟින ආලෝක කිරණයක රාශි කරලා නිර්මාණය කරනවා අවනතේ නාභිය මත ප්‍රතිබිම්බයක්. එයා වස්තුව වෙනවා උපනතට. ඒකෙන් ප්‍රතිබිම්බය අනන්තයේ සෑදී යුතු නිසා සාමාන්‍ය සිරුමාරුවට අනුව මේ ලක්ෂය මෙයාගේ නාභිය වෙනවා. එනම් මේ ලක්ෂය මෙයාගේත් නාභිය වෙලා මෙයාගේත් නාභිය වෙනවා. එමුණාම මේ දුර මෙයාගේ නාභිය දුර වෙනවා. F O ට සමාන වෙනවා. මේ දුර මෙයාගේ නාභිය දුර වෙනවා. F E ට සමාන වෙනවා. ඒ අනුව උපකරණයේ දිග සාමාන්‍ය සිරුමාරුවේදී දිග කිව්වේ මම කිව්වා ඔබට කාච දෙක අතර පරතරය. දිග සාමාන්‍ය සිරුමාරුවේදී කාච දෙක අතර පරතරය L F O ධන F E ට සමාන වෙනවා. එනිසා බොහෝ විට MCQ අහනවා නස්සස් දුරේක්ෂයක සාමාන්‍ය සිරුමාරුවේදී උපකරණයේ දිග කාච දෙකේ නාභිවල දෙකේ එකතුවට සමානයි. ඒත් එක්කම ඔබ දන්නවා අන්වීක්ෂයක අඩු නාභිවල තියෙන අවරිතට. හැබැයි දුරේක්ෂයක අඩු නාභිවල තියෙන උපරිතට මේ දුර අඩුයි. මේ දුර වැඩි. මේ බලමු අයියේ කියලා. right. හරි. එhmenan මේ සාමාන්‍ය සිරුමාරුවේදී අපි ලියනවා කෝණික විශාලනය M සමානයි alpha බෙදීම alpha dash. ඔබට මතකයි දුරේක්ෂ සඳහා කෝණික විශාලනයේදී අපි D දුරෙන් කතාව නැහැ. අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණයෙන් බෙදීම වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය. අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණයෙන් බෙදීම වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය. D දුරින් කතාවක් නැහැ. ඒ නිසා වස්තුව අලුතෙන් අපි ඇඳ ගන්න අවශ්‍ය නැහැ D දුරින්. right. බලමු අවසාන ප්‍රතිබිම්බය කියන්නේ මේක අනන්තයේ හැදෙන්නේ. ඇස කියන්නේ මේක ඇසේ ආපාතනය කරන කෝණය කියන්නේ ඕක. වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය කියන්නේ වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. ඒකට හේතුව වස්තුවට ඇස වෙන්නේ මේක. අපිට ඇස වෙන්නේ මේක. ඒ නිසා අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය මේක වෙනවා මතක තියාගන්න. වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය මේක වෙනවා. ඒ නිසා ඔබ දන්නවා මේක ඇල්ෆා ඩෑෂ් වෙද්දී මේක ඇල්ෆා ඩෑෂ් වෙනවා. ඒ නිසා ප්‍රතිමුඛ කෝණ වලින් ඔබට හරි පිළිවෙලට පුළුවන් වෙනවා මේ දෙක ඇල්ෆා ඩෑෂ් කියලා අඳුරගන්න. ඒ අනුව ප්‍රධාන අක්ෂයට ආසන්න කිරණ ගත්තාම m සමානයි tan alpha බෙදීම tan alpha dash හරිම සරලයි. right. tan alpha dash වෙනවා tan alpha බෙදීම tan alpha dash. ඒ අනුව මෙතන කෝණය alpha වෙනකොට tan alpha කියන්නේ h බෙදීම phi. ඒ phi වෙනවා tan alpha dash මෙතන කෝණය alpha dash කියන්නේ. ඒ අනුව tan alpha dash කියන්නේ h බෙදීම f4 වෙනවා. හරි ලේසි. ඒ අනුව h කැපෙනවා අවසානයේදී කෝණික විශාලනය
FO බෙදීම FE ට සමාන වෙනවා. බහුවර්ණ ගණනාවකට අවුරුදු ගණනාවක් තිස්සේ අහලා තියෙන එක. උපකරණයේ දිග FO ධන FE ට සමාන වෙනවා. right. සාමාන්‍යයෙන් අපි වැඩිපුර F4 ලොකු කෙනෙක් තමයි පාවිච්චි කරන්නේ දුරේක්ෂවලදී. මොකද එහෙම නැති වුණොත් මෙන්න මේ කෝනික විශාලනේ එකට වඩා අඩු වෙනවා. ඒ නිසා F4 ලොකුයි දුරේක්ෂවල. ඒ කියන්නේ අන්වික්ෂවල නම් ලොකු F3. නම් දුරේක්ෂවල ලොකු F4. මම පැහැදිලි කරලා කිව්වා. මේ සම්බන්ධතා දෙක විතරයි සාමාන්‍ය සිරුමාරුවේදී බුදුරේක්ෂයේදී ඔබට ලබා ගැනීමට තියෙන්නේ. උපකරණයේ මුළු දිග කියන නාම වල එකතුව. ඒ වගේම කෝනික විශාලනේ කියන්නේ අවරිතේ නාම විදිහට මතක තබා ගන්න. අනිවාර්යයෙන් මේ සැරෙත් විභාගයේ MCQ එකක් ඕකෙන් එනවාමයි. ඒ නිසා මතක තබා ගන්න යුතුයි ඒක අනිවාර්යයි. right. ඒත් එකම මේ දෙක අතර පරතරය සාමාන්‍ය මීටරයක් විතර වගේ වෙන්න පුළුවන්. අන්වික්ෂවල නම් 1 සෙන්ටිමීටර් 15ක් විතර වගේ උනේ මම ඔබට කිව්වා. ඒක හරි. right. අපි ඊළඟට බලමු කොහොමද බුදුරේක්ෂයේ අසාමාන්‍ය සිරුමාරු අවස්ථාව ඉන්නේ කියලා. රැඳී අවසාන වශයෙන් කතා කරමු. right. අපි දැන් අවසාන වශයෙන් කතා කරන්න යන්නේ නස්සස් දුරේක්ෂය අසාමාන්‍ය සිරුමාරු. අසාමාන්‍ය සිරුමාරු. කොහෙද ප්‍රතිබිම්බය හදන්නේ? ඇසේ සිට දී දුරින්. ඇස කියන්නේ කවුද? උපනිතේ සිට දී දුරින්. හැබැයි රජෝ මේ පාර දී දුර වැටෙන්නේ අවඩතට මෙහයි. ඇයි මං කව මේ උපකරණය මීටරයක් විතර දිග වෙන නිසා ඒක අපිට පේනවා මෙන්න මේ මෙතන ඉඳන් දී දුරක් ඈතින් තියෙන දුර. මේ මෙතන ඉඳන් මෙතන උපනිතේ ඉඳන් දී දුරක් ඈතින් තියෙන රේඛාව වැටෙන්නේ මැදට. කලින් නම් මේ රේඛාව වැටෙන්නේ අන්වික්ෂවල ඈතට. මේක මුත්‍යහාට. අමුත් දැන් මැදට වැටලා තියෙන්නේ. මොකද මෙතන ළඟ තියෙන දුර සාමාන්‍ය මීටරයක් විතර වෙන නිසා. ඒතර මේ දුර සෙන්ටිමීටර් 25ක් මැදට වැටෙනවා. බොහෝ අවස්ථා සිදුවන මේ අවස්ථා කලාතුරකින් තියෙන පුළුවන්. බොහෝ විට ඒසේ වෙන්නේ. ඒ නිසා දැන් ওই තත්ත්වේ නිර්මාණය වෙනවා. මේ තමයි කිදු සටහන. අනන්තේ නම් ආලෝකයෙන් සමාන්තර වෙනවා. පෙර පරිදිම මෙයාගේ නාභිතලයේ මේක. මෙයාගේ නාභිතලයේ මේක. ඒක තමයි මෙයාගේ නාභිතලය. ඒ නිසා නාභිතලයේ මතදී ඒක රාශිය වෙනවා. ඒක රාශිය වෙලා හදන නිර්මාණය කරන මේ පළමු ප්‍රතිබිම්බය මේ ප්‍රතිබිම්බය මෙයාට වස්තුව වෙනවා. වස්තුව වෙලා එයා හදනවා මෙයාගේ ප්‍රතිබිම්බයක් දීතුයි. ඒ කියන්නේ මෙන්න මේ විදිහ තමයි පුතේ අවසාන ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ. මෙයයි දෙක නිර්මාණය වෙන්නේ. right. එතකොට ඉතාම පැහැදිලි ළමයිට මේ ලක්ෂ්‍ය වෙන්නේ කෙලින්ම FO මෙයාගේ නාභිදුර. හැබැයි මේ පාර මෙයාගේ වස්තු තුල U2 කුඩා වෙනවා මෙයාගේ නාභිදුරට වඩා. ඒ නිසා මේ පැත්තේ ප්‍රතිබිම්බ හදන්නේ පැහැදිලි. එනම් කිමසතරන දෙන හැටිත් උඩ පැහැදිලි. මේ ප්‍රතිබිම්බය පළවෙනි වස්තුවල මෙයාට වස්තුවල සැදෙන ප්‍රතිබිම්බය ලබා ගත්තාට පස්සේ ඒ ප්‍රතිබිම්බයේ ශීර්ෂයක් කාච ප්‍රකාශ කේන්ද්‍රය තරහා කපටි කියලා මෙයක් කොයි විදිහට ගහලා දී දුරක් ඈතින් තියෙන තලයේ කපනවා මෙතන තන දී දුරක් ඈතින් තියෙන තලයේ එතන සිට එන්න ආසේ මේ නාලෝක කියලා මෙතෙන්දි වර්ධනය වෙනවා මෙහෙම යනවා පැහැදිලි. එහෙනම් අපි කෝනික විශාලනීට ලිව්ව ඇල්ෆබෙටික් ඇල්ෆා ඩෑෂ් අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය මේක. මේ අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය මේක. වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය මේක. අන්වික්ෂණ වල වාගේ දී දුරක් කතාවක් අර්ථ දැක්වීම නෑ එම් වලට. ඒ නිසා අපිට අලුත් රූපයක් අඳින්න වෙන්නේ ඇල්ෆබෙටික් ඇල්ෆා ඩෑෂ් ටෑන් ගත්ත ප්‍රධාන අක්ෂරයට ආසන්න කියලා ගත්තාම ඒක කුඩා කෝණ නිසා ටෑන් ඇල්ෆා උඩ පේන ඇල්ෆා කියන්නේ h විදීම u2 ලිව්වා. ටෑන් ඇල්ෆා ඩෑෂ් මෙතන ඇල්ෆා ඩෑෂ් ප්‍රතිමුඛ කෝණ වලින් සමාන වෙනවා. h විදීම f4 ට සමාන වෙනවා. ඒක ලිව්වා. h කැපුණා f4 අරක් කියන්නේ u2 ආවා. ඒ කියන්නේ u2 සෙවීම සඳහා මෙන්න මෙයාට කාර්ය සූත්‍රය දැම්මා. ඒ කියන්නේ වීරිනේ කියන්නේ u සමානයි. ඒ කියන්නේ f පොඩිකට දැන් මාමාන්තිමට ඒ කියන්නේ u2කට ආවා. ඒ කියන්නේ d තන ඒ කියන්නේ f. ඒ කියන්නේ u2කට ආපු ඒ උත්තරේ මම ඒ කියන්නේ u2කට මෙතෙන්ට දාලා m සමානයි 4 අරක් එක වෙදීම d තන ඒ කියන්නේ f කියලා සම්මත සූත්‍රයක්. ඔබට මේ සූත්‍රය මතක තබාගෙන හිටියත් කමක් නැහැ. හදලා ගන්න පුළුවන් වෙන එකයි වැදගත් වෙන්නේ. විශාල කොටසක්, අමාරු කොටසක්, කාටවත් බැරි කොටසක් කෙටි කාලයක් තුල අපි ඉවර කරනවා. අන්තිම කැලලක් මම ඔබට මේකට එකතු කරමින් අද දේශනාවෙන් සමගන්නවා. මොකක්ද දන්නවද? උපකරණයක දිග කියන්නේ කාච දෙක අතර පරතරය. ඒක ඔබ දැනගන්න ඕනේ. හරියටම කාච දෙකේ නාභිදුර වල දෙක අතර දෙකේ එකතුව කාච දෙකේ පරතරයට නැත්නම් දෙක අතර පරතරයට එවත් උපකරණයේ දිගට සමාන වෙන්නේ දුරේක්ෂවල සාමාන්‍ය සිරුමාරු. ඒකත් ඔබ දන්නවා. එතකොට අන්වික්ෂවලදී
සාමාන්‍ය සීරුමාරුවේදී සමස්ත විශාලනයේ සරල අන්විෂය ගත්තොත් සාමාන්‍ය සීරුමාරුවේදී එක දන DBT මෙෆ් ආවා. ඒකේ මා සාමාන්‍ය සීරුමාරුවේදී DBT මෙෆ් ආවා. සංයුක්ත අන්විෂයේදී කාච දෙකක් උත්තර කාච දෙකක් තියෙනකොට කෝණික විශාලනය ආවේ කැලි දෙකක එක. ගුණිතයක් හැටියට එකක් තමයි අවනතෙන් ලබා දුන්නු රේඛීය විශාලනය. ඒකට වෙනම සම්බන්ධයක් ඔබට මම මතක තියාගන්න කියලා කිව්වා. එක බෙදීම U at F ඍණ එක වාගේ එකක් මමත් මතක නැහැ හරියට. අදලා මමත් ගන්නේ හදලා ඒක රයිට් එකම අනිත් පැත්තෙන් සාමාන්‍ය සිරුමාරුවේ ආවේ අක්කාචියේ සාමාන්‍ය සිරුමාරුව. ඒ නිසා ඒක ආවේ එකදන DBT මෙෆ් ඔය දෙක ගුණ කරලා එම්ලියන්ට මතකයට එනවා. රයිට්. ඒත් එකම අසාමාන්‍ය සිරුමාරුවේදී මුල කැලේ හැම වෙනවා. මේ සංයුක්ත අන්විෂයේ DBT මෙෆ් කියලා එනවා දෙවෙනි කැලේට. එකදන DBT මෙෆ් වෙනකොට එක නැතුව DBT මෙෆ් වෙනවා. හරි සරලයි. දුරේක්ෂවල සාමාන්‍ය සිරුමාරුවේදී කෙලිම විශාලනයේ F4 මෙෆ් වුණා. FE වුණා. උපකරණයේ දිග කෙලිම පුතා F4 දන FE ට සමාන. අන්වීක්ෂක දිග හොයන්න කිව්වනම් පැහැදිලිවම ඔබට කාච දෙක අතර පරතරය කාච සූත්‍රයේදී මේ පස්සේ ලබා ගන්න වෙනවා. රයිට්. ඒ වගේම අන්වීක්ෂක දුරේක්ෂක අසාමාන්‍ය සිරුමාරුවේදී අවසාන ප්‍රතිඵලය මේ විදිහට අපි පැහැදිලි කරනවා. එහෙනම් මොකක්ද අවසාන වශයෙන් කියන්නේ? අවසාන වශයෙන් කියන්නේ මොකක්ද? අවසාන ප්‍රතිබිම්බයේ නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රකාශ උපකරණවලදී ඇස තැබිය යුතු හොඳම ස්ථානය. අවසාන ප්‍රතිබිම්බය ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමට ඇස තැබිය යුතු හොඳම ස්ථානයට අපි කියනවා අක්ෂි වලය කියලා. අක්ෂි වලය හරි ලේසි. ඇයි අක්ෂි වලය තිබ්බම හොඳට පේන්නේ? අවනතෙන් ඇතුල් කරගන්න ආලෝක කිරණ ඔක්කොම ඒවා වැඩි ප්‍රමාණයක් ඇසට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අක්ෂි වලයේ ඇස තියලා අවසාන ප්‍රතිබිම්බය නිරීක්ෂණය කළොත්. සමෝකද අක්ෂි වලය කියන්නේ? අවසාන ප්‍රතිබිම්බය ඉතා පැහැදිලිව නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රකාශ උපකරණවලදී ඇස තැබිය යුතු ස්ථානය. ඇයි එතන එහෙම වැඩියෙන් හොඳට පේන්නේ? අවනතෙන් ඇතුල් වෙන කිරණ ඔක්කොම නැත්නම් වැඩි හරියක් ඇසට එමේ ස්ථානයේ ඇස තිබ්බොත් ඇතුල් වෙන නිසා වඩා තීක්ෂණ ප්‍රතිබිම්බයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. දැන් ප්‍රශ්නේ කොහොමද හොයන්නේ කියලා. හරි ලේසියි. අවනතේ ඉන්නෝ යා වස්තුව කියලා හිතන්න. එයා වස්තුව උපනිත සාමාන්‍ය කාචයක් කියලා හිතන්න. එතකොට මේ දුර වස්තු දුරනේ. මේක වස්තු දුර. අවනිත වස්තුව කියලා හිතන්න. උපනිත කාචය කියලා හිතන්න. එතකොට මේක වස්තුව, මේක කාචය. එතකොට මේක වස්තු දුර. මේ වස්තු දුර හිතාගෙන මේ කාචේ නාම දුර පාවිච්චි කරන මේකට දාන්න කාච සූත්‍රය. කාච සූත්‍රය දැම්මම V වලට උත්තරයක් මේ පැත්තේ. ආන් මේ V වලට එන උත්තරේ තමයි මෙතන ඉඳන් අක්ෂි වලයට තියෙන දුර. එහෙනම් මෙතන ඉඳන් B දුරක් ඈතින් ප්‍රධාන අක්ෂය මත පිහිටි ස්ථානය තමයි අපි අක්ෂි වලය කියලා හඳුන්වන්නේ. එහෙනම් කොහොමද අක්ෂි වලය හොයන්නේ? උපනිත අසතාසන්න කාචයේ සලකලා අවනිත වස්තුවේ සලකලා උපනිතට අපි කාච සූත්‍රය දාලා V හොයනවා ප්‍රතිබිම්බ දුර. රයිට්. ආන්ගේ ප්‍රතිබිම්බයේ තියෙන හැදෙන තැන තමයි එතකොට අක්ෂි වලය පිහිටන්නේ. කෙටියෙන් කිව්වොත් මේ අවනිත උපනිතට වස්තුවක් වේ. ප්‍රතිබිම්බය නිර්මාණය කරන ස්ථානය. අවනිත උපනිතට වස්තුවක් වේ. ප්‍රතිබිම්බය නිර්මාණය කරන ස්ථානය තමයි අක්ෂි වලය පිහිටීම කියලා කියන්නේ. හොඳයි. එහෙනම් අද සෑහෙන වෙලාවක් ඔබත් එක්ක හිටියා. ඔබට වටිනා වෙලාව කැප කළා මේ. මම හිතනවා ඔබ සෑහෙන කාලයක් පන්ති ගිහිලා ලබා ගන්න දෙයට වඩා දැනුමක් ඔබ මේ දේශන මාලාවෙන් ලබා ගත හැකියි කියලා. සමහර විට ගණන් වල මේ සූත්‍රයම දාලා හදන්න පුළුවන් වෙයි. සමහර ගණන් වල මේ සූත්‍රය උපකරණ දීලා හදන්න දුන්නා වෙන්න පුළුවන්. සමහර විට ගණනය කිරීමෙන් ඉදිරියට යන්න වෙන අවස්ථා තියෙනවා. ඒත් ඔබ දැන් පොසත්. ඔබ දන්නවා ගණනය කිරීම කරන්නේ කොහොමද? මේකේ කාච සූත්‍රය දමමින් U එක දන්නවා නම් V එක හොයන්න පුළුවන්. V එක දන්නවා නම් ඊළඟට තව මොන හරි දන්න අනිත් ඒවා හොයන්න පුළුවන්. හැදෙන්න ඕන ස්ථානයේ සාමාන්‍ය සිරුමාරු නම් D දුරින් අන්විෂ්‍යවල ඒ අනුව ඒවා හොයන්න පුළුවන්. ඒවා ඔබ දැන් ඔබේ ඔළුව පාවිච්චි කරලා මැනේජ් කරගන්න මේ ගත්ත දැනුම හොඳට වැට වෙනවා. ඊටු හරිය ඔබ කරගත යුතු වෙනවා. ආයමත් දවසක මේ වගේ සුපිරි දේශනාවකින් ඔබ හමු මේ බලාපොරොත්තු වෙමින් මම සමුගන්නවා. මම ශ්‍රීලා ජයසේකර අයිබෝන් කිංගිනා